මේ පොත් දෙකම ම්ලේච්ඡයි. හැබැයි ම්ලේච්ඡතාවෙන් වැඩි පොත මේකද කියලා බලමු. මේ කියන කුරානේ දැන් බයිබලයේ හොඳයි බයිබලයේ ප්‍රේමයේ තියෙන්නේ බයිබලයේ හරි ෂෝක් කුරානේ ම්ලේච්ඡයි කියලා හිතන අයට මම එක දෙයක් කියන්නම්. කුරානේ ම්ලේච්ඡ තමයි. ඒ කියන්නේ කතා දෙකක් නැහැ. මේකයි දෙකම ම්ලේච්ඡ. බයිබලයේ ලියපු සුද්ධාත්මයන් වහන්සේලා අනේ ඔයාලට සුද්ධාත්ම දීවනාව තියෙනවා නම් කරුණාකරලා ගණන් උගන්නන්න. මේ බයිබලයේ මැතමැටිකල් එරර්ස්ම තියෙනවා 20කට 30කට 40කට වඩා. මම ඊළඟ සතියේ පෙන්නන්නම්. සුද්ධාත්මයන් වහන්සේලා ගණන් උගන්නන්න. ගණන් කියන්නේ අංක ගණිතය. ජ්‍යාමිතිය වගේ උගන්නන්න යන්න එපා. යන්නේව තේරෙන්නේ නැහැ. අංක ගණිතය උගන්නන්න. චක්‍රය උගන්නන්න. ආයුබෝවන් මේ සත්‍ය වීලුක්සිටින් very news මගේ YouTube channel එක බලන්න දේශීය විදේශීය මිතුරුනේ මිතුරියනි ඔයගොල්ලන්ට මතක ඇති දැන්ට මාස කිහිපයකට කලින් ඒ වගේම දින කිහිපයකට කලින් ප්‍රවීණ ජෝතිෂ ඉන්දික තොගත මහත්තයා ලෝකයේ අසභ්‍ය පොත බයිබලයේ කියන කාරණාව ඒවට අනු සිද්ධාන්ත කරුණු ඉදිරිපත් කරමින් විප්ලවාදී කතාවක් කරා. ඒ වගේම ඉන්දික තොගත මහත්තයාගේ ඊට පස්සෙත් ඒ අසභ්‍ය පොතට පිළිතුරු දෙමින් සුරේෂ් ප්‍රේමචන්ද්‍රයන් පාස්ටර් මහත්තයත් එවැනි කතාවක් කරා මේ ඉන්දික තොරත් මත අභියෝගයක් කරේ නෑ ඒ ගැන කතා කරා. හැබැයි ඉන්දික තොරත් මහත්තයන් නැවතත් බයිබලයට පහරක් එල්ල කරා. කුරානේ මේක අසත්‍යද දෙවිවරු ඉන්නවද දෙවියෝ කවුද මේ ගැන කාරණා කතා කරා. හැබැයි කවුරුත් ඉදිරියට තුන්නේ මමත් බැලුවේ YouTube channel එක කරා මේක ඇත්ත தත්ත්වය ඊට ගන්න. මේක ආගමකට ගහිල්ලක්වත් මගේ YouTube channel එක මේ හීට් කරගන්න එහෙම එකක් නෙමෙයි. මේක ඕනකම තිබ්බේ මෙතුමා කරපු කාරණාවට කවුරු හරි කතා කරන්න කෙනෙක් හිටියා නම් ඇත්තටම ඉදිරිපත් කිරීමේ හැකියාව අපිට තියෙනවා. ඒ නිසා අද අපිට සතුටුයි කියන්න මහර්ගමින් මහත්මිය මහර්ගමින් සුරේෂ් ඔබතුමාගේ සුරේෂ් ආයිබා සුරේෂ් මම සුරේෂ් ධම්මික. ඔව් සුරේෂ් ධම්මික මහත්තයා මේකට මේ අභියෝගයක්ද කියන කාරණාව. එහෙම නැත්නම් මේ තොටවත්ත මහතා ඉදිරිපත් කළ බයිබලයේ අසභ්‍ය පොතක්ද? ඒකට පිළිතුරු සපයන්න මේ සිද්ධාන්ත තොටවත්ත මහතා ඉදිරිපත් කරපු සිද්ධාන්ත හරිද වැරදිද කියන කාරණා දැනගන්න එතුමා අපිත් එක්ක එකතු වුණා. අද තොටවත්ත මහත්තයයි එතුමයි තමයි මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ. ඇත්තටම බලමු මේ කාරණාව බයිබලයේ කියන කතාව තොටවත්ත මහත්තයා අසභ්‍යය කියන කතාව ඇත්තද නැත්නම් වෙනත් කාරණා තව තියෙනවද කියන. ඉතින් අද අපේ කාරණාවට එක්කව සුරේෂ් මහත්තයා ආයිබෝවන්. ඒ වගේම තොටවත්ත මහත්මයා ආයිබෝවන්. හැබැයි පළවෙනි වටේ විනාඩි 5 දෙන්නට හම්බෙන්නේ. දෙවෙනි වටේ විනාඩි 20 හම්බෙනවා. තමන්ට පැහැදිලි කිරීම කරගන්න පුළුවන්, බාධා ඇති කරගන්න පුළුවන් ඒ තමන්ට තියෙන කාරණාවලදී. ඒ වගේම අවසාන විනාඩි 5යි මාතෘකාව තමයි බයිබලයේ අසභ්‍ය පොතක්ද. ඉතින් මේ කාරණාව මුල් කරගෙන අපි මේ සාකච්ඡා ආරම්භ කරමු. පළවෙනිම සුරේෂ් ධම්මික මහත්මයා. ඔබතුමාට පුළුවන් තොරත් මහත්මයා ඉදිරිපත් කරපු මේ බයිබලයේ අසභ්‍ය පොත කියන කාරණාවට පැහැදිලි කිරීමක් කරන්න. ඔව් මම තොටවත්ත මහත්තයාට ඒකට මම මේ දේශසාගත ලෙස උත්තර දෙන්න යන්නේ නැහැ. මම දකින්නේ තොටවත්ත මහත්තයාගේ බුද්ධිමය වශයෙන් ඒක දැනගත්තු විදියේ තොටවත්ත මහත්තයා මේ බයිබලයේ පිළිබඳ. එතකොට ඕකේ ওই බයිබලය ගැන හරියටම මේ මිනිස්යන්ට තේරුම් යන්න නම් ඒ කියන්නේ බයිබල් වචන තුල තේරුම් යන්න නම් මේ මිනිස්සයා සුද්ධාත්මය වහන්සේව ලබන්න ඕනේ. ඒ කියන්නේ සුද්ධාත්ම වහන්සේ කියන්නේ යේසුස් වහන්සේට ප්‍රේම කරන මිනිස්සෙට දෙන දීමනාව. ඒ කියන්නේ අපි ආධ්‍යාත්මික තලයට යන මුල් අවස්ථාවේ අපිට ලැබෙන අත්තිකාරම gift එකක් වශයෙන්. එතකොට ඔය අත්තිකාරමේ ඉඳලා තමයි ඔය දේශ බලන්න ඕනේ බයිබලයේ දේශ. එතකොට මම බලන බයිබලයේ විදියට දැන් ඉන්දික තොටවත්ත මහත්තයා මේකෙදි මේ මුල සිටන් බයිබලයේ කියවලා ඉන්දික තොටවත්ත මහත්තයා මේ පරණ ගිවිසුමයි අලුත් ගිවිසුමයි පොත් දෙකක් විදියට සඳහන් කරනවා. ඒ කියන්නේ ඉන්දික තොටවත්ත මහත්තයා මම දැක්ක එක තැනක කියනවා ජේසුස් වහන්සේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ පරණ දෙවියන් වහන්සේගේ කියන්නේ පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙන්න බෑ කියලා. එතකොට ඒ තියෙන දෙන්නගේ තියෙන අදහස් වෙනස් කියනවා. ඒ කියන්නේ පරණ දෙවියන් වහන්සේගේ මිනිමරුවෙක් කියනවා. එතකොට පරණ දෙවියන් වහන්සේ එක එක මේ අසභ්‍ය දේවල් ඒ කියන්නේ මේ මම දැක්ක සාලොමන්ගේ මේ භාර්යාව පිළිබඳ ඒ தත්වල ඒවා පැහැදිලි කරනවා. එතකොට ජේසුස් වහන්සේ බැලුවාම සාත්පසින්ම වෙනස් අලුත් ගිවිසුමේදී. එතකොට මේ ගිවිසුම් දෙක මොකද්ද? මම මේ පැහැදිලි කරන්න යන්නේ ඒකයි. ගිවිසුම් දෙක මොකද්ද? මේ මොකද්ද දෙවිදියකට පෙන්වන්නේ. ඇත්තට මෙතන ගත්තාම මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේ සුද්ධායම වහන්සේ කියලා ත්‍රිත්වයක් පෙන්වුවට මේ ජීවිත මේ කියන්නේ මෙතන සිටින්නේ එකම දෙවියන් වහන්සේ. ඒ කියන්නේ මේ ත්‍රිත්වයකට කඩලා
මේක සේවයක් සඳහා. ඒ කියන්නේ මිනිස්යාට සේවයක් සඳහා. ඒ කියන්නේ අපිට ගත්තොත් උප්පත්ති පොතේ තියෙන උප්පත්ති දැන් ගත්තොත් උප්පත්ති 1:26 සඳහන් කරොත් බයිබලේ උප්පත්ති 1:26 දී සඳහන් කරන අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වයේ ලෙස මිනිස්යා මවමු කියලා දෙවියන් වහන්සේ කියනවා. එතකොට ওই මිනිස්යාව අපගේ ස්වරූපයෙන් සමානත්වයේ ලෙස මවන්න යනවා දෙවියන් වහන්සේ. එතකොට ඒ මවන්න යනකොට අපි දැන් සාමාන්‍යයෙන් ඔය අපිට බයිබලේ ජේසුස් වහන්සේ පෙන්වා දී තියෙන ගොඩක් මිනිස්යන්ට උදාහරණ මගින් කතා කරලා දෙනවා. ඒ කතා කරන්නේ ආධ්‍යාත්මික තලයේ තේරෙන්නේ නැති මිනිස්යන්. එතකොට ඕක අපි ගන්න ඕන නිතරම අපි ළමයේ ගොඩනගද්දී. කියන්නේ පොඩි ළමයෙක් අපි ගොඩනගද්දී කොහොමද මේ ළමයාව පොඩි කාලේ ඉඳන් කුඩා කාලේ සිට ළමයා තමන්ගේ තාත්තව අම්මව ප්‍රේමයෙන් අඳුර ගන්න කාලේ වෙනකන් ළමයාව ගොඩනගන්නේ. අපිට සමහර වෙලාවට ළමයාට ළමයාගේ දේවල් වලදී සාමාන්‍ය ළමයෙක් ස්විච් එකකට ඇඟිල්ලක් ගන්නවා නම් ඒ ස්විච් එක වහන්න වෙනව තේරෙන්නෙම නැති කාලේ. මේ ඇඟිල්ල ගහන්න නිසා ළමයා අහන්නේ නැහැනේ කුඩා වැඩිනේ. එතකොට ළමයා තව ටිකක් ලොකු වෙනකොට ළමයාට මේ පොඩ්ඩක් තරවටු කරන්න වෙනවා. වේවැල් පාරවල් දෙක තුනක් ගහන්න වෙනවා. එතකොට ළමයා සාමාන්‍යයෙන් විභාගයක් ලියන්න යනකොට අර මේ සමහර ළමයි ඉන්නෝ සිස්සත් එහෙම අපි අර කරන් දෙනවා මේ කරන් දෙනවා කිව්වහම ඒ ළමයා ආසාවෙන් ඒක කරනවා තෑගි දෙනවා කිව්වහම. ඒ වගේ මේ මනුස්ස සංහතියෙම දෙවියන් වහන්සේගේ ප්ලෑන් එක. මොකද මේ එක මිනිසෙක් ටාගට් කරලා තමයි දෙවියන් වහන්සේ මේ මුළු මනුස්ස සංහතියෙම මවා වදාළේ. ඒ කියන්නේ මේක හරියට මේ දැන් ඒ ළමයා තමන්ගේ දෙමව්පියන්ව අඳුර ගන්නවා. උස්මහත් වෙලා මම මේ මගේ තාත්තා මේ මගේ අම්මා මම මේගොල්ලන්ට ඇත්තටම ආදරේ. මට දේවල් දුන්නත් නැතත් මම මේගොල්ලන්ට මේ බයක් නිසා නෙමෙයි කරන්නේ. හැබැයි ගෞරවත්වය තියෙනවා. මං ආදරේ කියන தත්ත්වෙට එනකන් මේ දෙවියන් වහන්සේ ගෙනාවු පරණ ගිවිසුමේ ස්වභාවය. එතකොට මේ ආදි කාලේ දැන් තියෙන මිනිස්යන්ගේ ස්වરૂපය නෙමෙයි තිබ්බේ. මොකද මිනිස්සු එක එක විදිහට මිලේච්ඡ ස්වභාවයල් ගත්තා. එක එක විදිහට ගත්තා. ඒ මිලේ ස්වභාවයල් මේ මිනිස්සු අතර සෑම පොළොවේ විසිරලා තිබ්බා. මොකද බයිබලයේ කියනකොට මිනිස්යන්ට තේරෙනවා මේ විසිරලා ගිය ජාතීන් තිබ්බා, ගෝත්‍ර 12 තිබ්බා. ඒ විදිහට ආදම්ගෙන් පටන් අරන් මේක විසිරලා තිබ්බා. එතකොට විසිරීම තුලදී මිනිස්යන්ව දෙවියන් වහන්සේ එක එක ඇදහිලි ක්‍රම වලට යටත් කරා. එතකොට අපි දෙවියන් වහන්සේ කියලා ගත්තොත් දැන් අන්‍යාගමික මිනිස්යන්ට මේ කිතුණු නොවන මිනිස්යන්ට මේක තේරෙන්නේ නැතුව ඇති අපි නිකන් ගමු ධර්මය කියලා. ඒක ධර්මයේ විසින් මිනිස්යන්ව එක එක ආගම් වලට කොටු කරා. ඒ මොකද මේ මිනිස්යන්ට විනයක් ඇති කරා. ඒ විනය තුලින් තමයි මිනිස්යන්ගේ මේ ශිෂ්‍යනේ මේ කියන්නේ මේ මිනිස්යන්ගේ සිල්වත්කම හැදෙන්නේ. ඒ ආගම මොකද්ද කියන එක ප්‍රශ්නයක් නෑ. බුද්ධ ආගම වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, කිතු හැම හින්දු ඕනම වෙන්න පුළුවන්, කතෝලික ඕනම වෙන්න පුළුවන්. මේ ආගම් වල මිනිසුන් ඇති කරා. එතකොට මේ ඇති කළා මේ දෙවියන් වහන්සේ මගේ පුත්‍රය එවනවා කියව දවසක මොකද්ද මේ දෙවියන් වහන්සේ කියන්නේ බයිබලේ බලන් යනකොට හරියට බයිබලේ මේ තේරුම් ගන්න මේ පුත්‍රය එවනවා කියන්නේ ඊශ්‍රායල් ජනතාව අතර තෝරාගත්ත මේ පුත්‍රය එවන. පුත්‍රය කියන්නේ මොකද? එයාම මාංශවත් වෙනවා පෞකාර ස්වභාවයට. ඒ පෞකාර ස්වභාවයට මාංශවත් වෙන හේතුව තමයි මගේ පුත්‍රයෙක් නම් මෙයා වගේ වෙන්න ඕනේ. මේ උදාහරණේ එකම එක උදාහරණේ මේ මගේ පුත්‍රයා. නුඹලගේ තියෙන සීල අයුතුකම් ඉවත් කළා. ඒ කියන්නේ තියෙන අනාචාරකම් මේ තියෙන පාපී ස්වභාවය මාංශයේ කෙලෙස් අයින් කරගෙන යන මිනිස්සෙක් තමයි මගේ පුත්‍රයෙක් කියන්නේ. ඒ පුත්‍රයාට කිසිම මාංශයේ කෙලෙස් භාවයක් නැහැ. ඒ පුත්‍රයා සදාකල් ප්‍රේමවන්ත පුත්‍රයෙක්. ඒ පුත්‍රයා හැමෝටම ප්‍රේම කරන මිනිස්සෙක්. එහෙම එක්කෙනෙක් උදාහරණයට එවපු දෙවියන් වහන්සේ තමයි. ඒ කියන්නේ උදාහරණයට එවුවා කියන්නේ එයාම තමයි ආවේ. මොකද කවුරුත් හිටියේ නැහැ මේක කරන්න. මිනිස්සෙට දරා ගන්න අමාරුයි මේක. එතකොට මේ ස්වභාවය තුල මේ මම කාලේ ඉවරනවා මම ඒක නිසා අවසන් කරනවා මේ ස්වභාවය තුල මේ යේසුස් වහන්සේම තමයි උදාහරණයක් කියලා පෙන්වන්නේ මිනිස්යන්ට එතනින් එහා පටන් ගත්තේ ප්‍රේමයේ ස්වභාවය. ඒකයි මේ ඉන්දික තොටවත්ත මහත්තයා මේක පැටලලා තියෙන්නේ. මොකද මේ පරණ ගිවිසුමේ ස්වභාවයයි මේ අලුත් ගිවිසුමේ ස්වභාවයයි අඳුර ගන්න බැරි ආත්මික තලයක තියෙන නිසා තමයි මේ ප්‍රශ්නේ යොමු වෙලා තියෙන්නේ. ඒක නිසා මම දැන් ඉන්දික තොටවත්ත මහත්තයාට අවස්ථාව දෙනවා සම්බන්ධ කරලා කතා කරන්න. ඔව් ඉන්දික තොටවත්ත මහත්තයා. දැන් අපි ඔබතුමා මාගේ YouTube channel එකේ සත්‍යවිලෝ YouTube channel එකේ තමයි මේ අසභ්‍ය පොත කියන කාරණාව පිළිපෙ වෙලා මේ දැන් මේක පොඩ්ඩක් සමාජගත වෙලා තියෙනවා. පත් වෙලා තියෙනවා. ඒත් වශයෙන් කතා කරමු. දැන් මේ මෙතුමා කියනවා මේ ඔබතුමාට මේ පැටලෙවිලාලු. මේ මොකක්ද ඒ කතාව? පැටලෙවෙන්නේ මොකද මේ අසභ්‍ය පොත පැටලෙවිලා නැත්නම් ඔබ කිව්ව සිද්ධාන්ත වැරදිද? නෑ ඇත්තටම මේ මෙතුමා හොඳ පැහැදිලි කිරීමක් ඒ කියන්නේ දාර්ශනික විග්‍රහයක් මෙතුමා කරනවා. ඕක පොඩි ඔය අර මෙතුමාගේ විග්‍රහය නරක නෑ සමහරවිට. මෙතුමාගේ විග්‍රහය මේ පොඩි අර තියෝසොෆිකල් ලයින් එකේ. අත තියෝසොෆිකල් වාදේ මමත් පිළිගන්නවා. ඒ කියන්නේ මම මගේ දීර්ඝ විනාඩි 20 දී කියන්නම්. හැබැයි දැන්
බයිබලය ගැන කතා කරද්දී මේ කතාව වෙනස් වෙනවා. මේ ඇත්තටම බයිබලයේ ඇත්ත කතාව තමයි බයිබලය ගැන කතා කරන මෙතුම නෙවෙයි. ඔය දේවධර්ම විශාරදවරු, පූජකවරු ඇත්තටම පටලවලා තියෙන්නේ. ඒ කියන්නේ ඉතින් මම මේ බයිබලයේ ආරම්භය ගැන කතා කරන්නම්. ඔය බයිබලය ඊළඟට ක්‍රිස්තියානි ආගම, කතෝලික ආගම, ඉස්ලාම් ආගම, යුදෙව් ආගම කියන මේ ආගමික ධාරාවන් හතරම පටන් ගන්නේ මේ ආගමික ධාරාවන් හතරකම පොදු නමක් තියෙනවා. ඒ තමයි ඒබ්‍රහමික් රිලිජන් නැත්නම් ආබ්‍රහමික ආගම්. ඒ කියන්නේ මේ සියලුම ආගම් වල බේස් එක හදනම යුදෙව්වන්ගෙන් 50ක් කියලා කියන පොත් 39කින් සමන්විත. ඇත්තටම සමහර තැන්වල පොත් එක ගානේ තියෙනවා, එකක් හිටිනවා නම් පොත් 24ක් වෙන තැනුත් තියෙනවා යුදෙව්වන්ගේ 50ක් කියන පරණ ගිවිසුම. එතකොට මේ යුදෙව්වන්ගේ පරණ ගිවිසුම කියලා කියන්නේ යුදෙව්වන්ගේ ගෝත්‍රික ජනකතා, ජන විශ්වාස ඇතුළත් පොතක් මිසක් මේක මේ විශ්වයක් ගැන කතා කරන විශ්වීය මේ කියන්නේ මේ පෘථුවියේ සමස්ත ජනයාගේ ගැලවීම විමුක්තිය ගැන කතා කරන පොතක් නෙමෙයි. මේක ගෝත්‍රික පොතක්. මේක ගෝත්‍රික පොතක් බවම ඔප්පු කරනවා. මම ඒකයි හැබැයි ඒක මම සතුටු වෙනවා මෙතුමාගේ සංවාදයේ ආභෝධ කියන සොන්ත මහත්තයා අපිට මේක කතා කරන්න. එතකොට උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම දැන් මේ ඔය පංච පුස්තකයේ ටෝරා කියලා කියන විවස්ථාව දෙවියන් වහන්සේ. මේ විවස්ථාව පංච පුස්තකයේ බොහොම පරිස්සමෙන් කවුරු හරි කියවුවොත් මම ඉතින් එන්නම් මේ වේගේ තනිකරම තියෙන කාරණා ඉතාම ම්ලේච්ඡයි, ත්‍රාඩයි. මෙතුමා කියපු එක කතාවක් ඇත්ත. මානව වර්ගයා ආරම්භයේදී ම්ලේච්ඡ තලයක ඉඳලා ටිකින් ටික තමයි මානව වර්ගයා විකාශනය වෙන්නේ. එතකොට මෙතුමා කිව්වා වගේ සමහර කාරණා දෙවියන් වහන්සේ ඇත්තටම හිටියත් මානව වර්ගයාගේ නොදින විදිහට කියන්න බැරි වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ඔබේ දරුවෙක් අවුරුදු 5ේදී ඉපදුනේ කොහොමද කියලා ඇහුවොත් ඔබට දරුවා ඉපදුන විදිහ කියලා දෙන්න බෑ. ඒක හරි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ මානව වර්ගයා යම්තාක් ම්ලේච්ඡද ඊට වඩා මේ බයිබලයේ දෙවියන් වහන්සේ ම්ලේච්ඡ වෙයි. පොඩි එකා හැටියට හැසිරෙන එක හරි. ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. හැබැයි පොඩි ළමයිගේ ප්‍රශ්නේදී තාත්තා පොඩි එකෙක් වගේ හැසිරුණා. එතකොට මේ යුදෙව්වන්ගේ බයිබලයේ මිනී මරන්න, මංකොල්ල කන්න, හොරකම් කරන්න අනුබල දෙන දෙවියන් වහන්සේ. මම උදාහරණයක් කියන්නම්. නික්මයාම පොතේ දෙවියන් වහන්සේ මෝසෙස්ට කියනවා මේ ඔබේ කාන්තාවන්ට කියන්න අසල්වැසි මිසර ඊජිප්තුවේ කාන්තාවන්ගේ රත්තරන් බඩු ණයට ඉල්ල ගන්න කියලා. අසල්වැසියන්ගේ ගෙවල් කොල්ල කන්න ඔබ යනකොට ඊජිප්තුවෙන් හිස්සමින් යන්නේ නැහැ. ඔබ හොරකම් කරගත්ත බොරු කියලා ණයට මේ ඊජිප්තුවේ මිනිස්සුන්ගෙන් ඉල්ලගත්ත රත්තරන් බඩුත් අරගෙන යන්නේ කියලා. මේ හොරකමට අනුබල දීමක් නෙමෙයිද? දෙවියන් වහන්සේ කියනවා නික්මයාම පොතේ යුදෙවොන්ට උඹලා මිසරෙන් මම එළියට ගන්නවා. එතකොට ඔක්කොම ගේම දීලා වරෙල්ලා අනුන්ගේ බඩු ටික අරන් යනවා. තාත්තා කෙනෙක් පොඩි එකෙක්ට කියන කතාවක් තමයි. ඒකද ලදරුවෝ නම් යුදෙව්වෝ දෙවියන් වහන්සේ තමයි මේ ලදරුවන්ව පාපයට වරදට පොළඹවන්නේ. ඒ විතරක් නෙමෙයි මේ දෙවියන් වහන්සේගේ හැසිරීම හරි විකාර රූපී. මානසික රෝගියෙක්ගේ හැසිරීමක් පෙන්වන්නේ. උදාහරණයක් හැටියට හොරෙක් කන්දේදී මෝසෙස් තුමාව හම්බ වෙලා මෝසෙස්ට කියනවා මම ඔයාව තෝරගත්තා. මෝසෙස් කියනවා මම ගොතයි මට කතා කරන්න බෑ මගේ අයියව නෑ මම ඔයාව තෝරගත්තා. ඔයා ගිහිල්ලා හාස්කම් කරලා ඉන්න පාරාවකට හාස්කම් කරලා කියන්න මට වැදුම් පිදුම් කරන්න යුදෙව්වන්ට එන්න දෙන්න කියලා. ඔව් එන්න මම මේක කිටින් එන්න දෙන්න කියලා. කියලා ඔක්කොම කියලා නික්මයාම 4 වෙනි පරිච්ඡේදයේ මෝසෙස් ආපහු ඊජිප්තුවට යද්දී චර්මච්ඡේදනය කරලා හිටියේ නැහැ කියලා දෙවියන් වහන්සේ මේ මෝසෙස්ව මරන්න හොයනවා. ඒ කියන්නේ යුදෙව්වෝ නිදහස් කරගන්න තමන් මේව ගැලුම් කරලා තමන් මරන්න හොයනවා. අන්තිමට මෝසෙස්ගේ නෝනා මෝසෙස් වෙනුවට මෝසෙස්ගේ පුතාගේ චර්මච්ඡේදනය කරලා ඒ චර්මච්ඡේදනය කරපු ස්ථානේ මෝසෙස්ගේ කකුලේ ස්පර්ශ කරවල තමයි මෝසෙස්ව බේරගන්නේ. එතකොට මේ සමහර කාරණා මට සුරේෂ් මහත්තයාට පුළුවන් නම් මට මේක තේරුම් ගන්න උදව් කරන්න. මේ විකාර මම එකක් දෙකක් විතරයි කිව්වේ. මගේ දීර්ඝ කාලෙදී මම වැඩි පැහැදිලි කිරීමක් කරන්නම්. කොහොමද බයිබලයේ පරණ කිවිසුම ම්ලේච්ඡ වෙන්නේ? කොහොමද ඒක ගෝත්‍රික පොතක් වෙන්නේ? ඒ යුදෙව් ගෝත්‍රික අර අපේ දැන් ලංකාවේ ගම්බාර දෙවියෝ දහන්නේ සමහරු යම් කොටසක්. ඒ වගේ යුදෙව්වා දහපු එල්ලෝහි, යාවේ, යහෝවා කියන නම් වලින් හඳුන්වන යුදෙව්වන්ගේ ගෝත්‍රික දෙවියන් ජාත්‍යන්තරකරණයම හැටි මම මගේ ඊළඟ විනාඩි 20 දී පෙන්නන්නම්. බොහොම පැහැදිලිව බයිබලයේ කියලා කියන්නේ මෙතුමා කියන කතාවේ දාර්ශනික හරයක් තිබුණත් ඒ තරම්වත් හරයක් බයිබලයේ නෑ කියන එකයි මම කියන්නේ. මගේ දීර්ඝ කාලෙදී මම මේ කරුණු සහිතව පැහැදිලි කරනවා. ගොඩක් ස්පීඩ් කොට මහත්තයා සුරේෂ් මහත්තයා දෙවියන් වහන්සේ මිලිච්චයි. ඔව් දැන් ඒක තමයි දැන් මම පැහැදිලි කරන්නේ ඕක ඉන්දික තොටවත්ත මහත්තයාට වෙලා තියෙන්නේ මේක පොත් දෙකක් විදියට දකින්න එකනේ. ඒ කියන්නේ එක කතාවක් විදියට දකින්න නැති එක. දැන් මම නිකන් එක්සැම්පල් එකක් ගන්න මොකද නිතරම මිනිස්සුන්ට තේරෙන්නේ නැති මිනිස්සුන්ට උදාහරණ වලින් කතා කරන්න වෙනවා අපිට. මොකද මේ යුදාමුදා මොකද මම යුදාමුදා හිටපු එක්කෙනෙක් හැටියට යුදාමුදාවට අපි යනකොට ඇතුළට මුලින්ම ගියාම හරි මේ අපිට ඔය ඉන්න පීටි ඇයිලා රේමෙන් හරි ආදරේ කෝස් එක පටන් ගන්න ඉස්සෙල්ලා. ඒ කියන්නේ හරි අපේ අම්මා තාත්තා වගේ ඒගොල්ලෝ නිකන් මුලින්ම ඇතුළට ගන්නවා.
අරගෙන ඉවිල්ලා මේ කෝස් එක දෙන්න ඉස්සෙල්ලා මේගොල්ලෝ හරි සුහදව මේව කරලා අපිට ඔක්කොම උගන්වනවා. මේ පෝඩ් ඩෝල් එක ගහන විදිය හැමදේම උගන්වනවා. මේම ඩිප් එක ගහන්නේ මේම. හරි ආදරේ උගන්වලා එක පාටම දවසක් එනවා මේ යක්කු වගේ. ඒ කියන්නේ අපිට ගහනවා මේ වදමයි දෙන්නේ කොච්චර කිව්වත් අහන්නේ මේ අපිටත් හිතා ගන්න බෑ මේ අපිත් එක්ක කතා කරපු අයද කියලා. අන්තිමට බලන් යනකොට කෝස් එක අවසන් වෙන දවස් තමයි අපි දන්නේ ඒගොල්ලෝ නැවත ආදරය කරනකොට. මොකද ඒ මිනිස්සුන්ගේ වගේ ආදරයක් නැහැ. මොකද අපි යුද්ධයට යනකොට අඬපු මිනිස්සු හිටියා. ඒ කියන්නේ ඒ මොකද එච්චර අපිට ඒ පීඩණයෙන් ගෙනිහිල්ලා අපි එච්චර ට්‍රේනින් කරේ මේ අපිට තියෙන ආදරේට. ඒ කියන්නේ මේකෙදී මේ මනුස්ස ප්‍රඥාවෙන් බැලුවොත් මේ දිහා බලන්න බෑ. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට උදාහරණ තියෙනවා. මේ ආදරේ තේරුම් ගන්න හම්බෙන්නේ නැහැ මනුස්ස ප්‍රඥාවෙන් බැලුවොත්. මේ ස්වභාවය තේරුම් ගන්න නම් මේ අපි මේ ආධ්‍යාත්මික තලයකින් බලන්න. මොකද මේ මිනිස්යන්ව මෙච්චර මේ දැන් මම ඉන්දික මහත්තයා කියන වගේ හොරකම් කරන දේවල් ඒක පොඩ්ඩක් ස්ටඩීස් කරන්න ඕනේ. මොකද මේ ඒ තැන් අවස්ථා සම්බන්ධතාව. මොකද එතනම තියෙන දෙයට මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ බයිබලේ. මොකද මම දැන් දැකපු බයිබලේ ඔක්කොටම හැමතැනම හේතුවක් තිබ්බා. ඒ කරපු ක්‍රියාවකට හේතුවක් තිබ්බා. ඒක නිකම්ම වෙච්ච ක්‍රියාවක් නෙමෙයි හැම දෙයකටම. එතකොට අපි ගත්තොත් කාගේවත් කතාවක් නැහැ බයිබලේ. ඒ කියන්නේ කිසිම මිනිසෙක් කතාවක් නැහැ. ඔක්කොම මේ කතාව තියෙන්නේ යෝග්‍ය වෙන්න පුළුවන්. අරයා එක එක මිනිස්සයාට එලිදර වුණ කතා තියෙන්න පුළුවන්. එක එක මිනිස්සයව ඩාවිඩ්ගේ වෙන්න පුළුවන්. හැබැයි මේ කතා ඔක්කොම මේ ඉදිරි අනාගත පරම්පරාවට ගන්න දීපු අත්දැකීම්. ඒ කියන්නේ මේ ගන්න දීපු මේ එක්සැම්පල්. එතකොට ඔය කතා ඔක්කොමත් එක්ක අපි ගමන යන්න ඕනේ මේ මෙයා මෙහෙමයි හැසිරුනේ. මෙයා මේ අවස්ථාවේ මෙහෙමයි හැසිරුනේ. එහෙම. එතකොට මම දැන් මිලෙච්ච කියන එකට අපිට උත්තරයක් දෙන්න ඕනේ දෙවියන් වහන්සේ. ඇත්තටම ඉන්දික මහත්තයාට හිතන්න තියෙන්නේ මේක දැන් අපි සාමාන්‍යයෙන් දියුණු මනසකින් දැන් මේ අනාගතයේ 21 වෙනි සියවසට ආපු මිනිස්සු. එතකොට අපි සාමාන්‍යයෙන් මිලේච්ච ස්වභාවයක් ගන්න නැහැ. ඒ කියන්නේ ඇත්තටම දැන් ඔය සහරාන්ගේ කතාව ගමුකෝ අපි. සහරාන් ඉන්න ඕනේ ඒ කාලේ. මොකද ඒ කාලේ දෙවියන් වහන්සේ කියපු කතාවක් තමයි සහරාන් දැන් කරේ. මොකද මිලේච්ච කාලේ තිබ්බ කතාවක් සහරාන් දැන් කරාම ඒ නිසා එයා ගැලපෙන්නේ නැහැ අද සමාජෙට. මේ මොකද ඒකයි ඒගොල්ලෝ කැපෙන්නේ. ඔය මුස්ලිම් ජනතාව නිතරම මේ ව්‍යවස්ථාවක හිර වෙන නිසා තමයි ඒගොල්ලෝ නිතරම කොන් වෙන්න බලන්නේ. ඒ කියන්නේ ඒගොල්ලොන්ට රාමුවක් හදා ගන්න නිතරම. දැන් මම අපේ කිතුණුවත් එහෙම මම කියන්නේ කිතුණුව මෙහෙමයි කියලා. ඒගොල්ලෝ රාමුව හදා ගන්න බලනවා. සමහර අය මේ පල්ලියෙන් අර පල්ලියට යන්න එපා කියනවා. අර පල්ලියෙන් අරගොල්ලෝ නිකායවල වෙලා ඉන්නවා. ඉතින් මම කියන්නේ ඇයි මේ කොහොමද මේගොල්ලෝ ජේසුස් වහන්සේ හදාගෙන මේම රාමුව හදාගන්නේ? මොකද ඇයි ජේසුස් වහන්සේ ආවේ සමාදානය? මොකද හැමෝම එකමුතු වෙන්න ඕනේ. එකමුතු වෙන්න ඕනේ කියන්නේ මේක එකතු වෙලා සාකච්ඡාවකින් පමණයි මේ ධර්මය මේ සාකච්ඡා කරගන්න පුළුවන් වෙන්නේ. දැන් ඉන්දික තොටරත් මහත්තයා හොඳ අවස්ථාවක් අපිට සලසලා තියෙන්නේ මේ වීඩියෝ එක හරහා. මොකද නිතරම කිතුණුවන්ට දැන් කිතුණුවන්ගේ ස්වභාවය නිසාම තමයි මේ ඉන්දික තොටරත් මහත්තයා මේ ගැටලුව පැන නැගිලා දෙන්නේ මට පේන විදිහට. ඒ කියන්නේ මේ බයිබලේ හරිය විග්‍රහ ඉන්දික තොටරත් මහත්තයා හරිය විග්‍රහයකින් තොරව මොකද ඉන්දික තොටරත් මහත්තයත් එක්ක මට බයිබලේ විග්‍රහ කරන්න හම්බුනොත් මේ මුල ඉඳලා උප්පත්ති පොතේ ඉඳලා මම ඉන්දික තොටරත් මහත්තයාට වචනේ පැහැදිලි කරනවා මේකයි උනේ කියලා. මේ මුල ඉඳලා ඒක මොකද මේ කාලේ මදි මොකද මේ වීඩියෝ එකක් නේ මෙතන අපි කරන්නේ මේක බයිබල් ස්ටඩියක් වෙනම අපි යන්න ඕනේ අවස්ථාවක් තියෙන ඉන්දික තොරත් මහත්තයා මේකෙදි මේ එතකොට මම නිතරම කියන්න බලන්නේ මේ දෙවියන් වහන්සේ දාපු සැලැස්ම. එතකොට දැන් අපි නිකමට එක උදාහරණයක් ගත්තොත් කිතුණුවන්ගෙන් මට චෝදනාවයි මේ අවස්ථාවේදී මම සමා වෙන්න කියනවා හැම ආගම නායකයෙක්ගෙම. මොකද මම වෙනස් කරන්න යනවා සමහර තැන්. මොකද ඒ වෙනස් කරොත් තමයි මෙතන මේවා කඩන්න පුළුවන් වෙන්නේ. මේ බයිබලේ ඕගොල්ලෝ දැන් ගහක් කියලා කෑවා කියලා කියනවනේ. හරි ඒක ගහක් වෙන්න පුළුවන් නැති දෙයක් වෙන්න පුළුවන්. එදා දෙවියන් වහන්සේ එපා කියනවා ඒ ගහෙන් කන්න මිනිස්සුන්ට. හැබැයි මම අද කියනවා ඒ ගහ තිබ්බේ කන්න කියලා. ඒ ගහ තිබ්බේ කන්න තමයි. ඒ කියන්නේ හොඳ නරක අවබෝධ වුනේ නැත්නම් දෙවියන් වහන්සේගේ සමාන ස්වරූපයට එන්න බෑ මනුස්සයට. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ තමයි බාධා කිරීම. බාධා කිරීම. පළවෙනි ප්‍රශ්නේ තමයි ඔබ කියන එක හරි. හරි ඔබ කියන එක හරි කියන මතය දෙලා මම අහන්නේ. එහෙමනම් සර්පයා තමයි ආදම්ට කියන්නේ තහනම් ගහේ ගෙඩිය කන්න කියලා. හරිද? දැන් මේ දෙවියන් වහන්සේ ගේම් එකක් ගහන්න කියලා මම දැන් උපේ කතාවෙන් පෙන්නන්න. සර්පයා තමයි ආදම්ට කියන්නේ ගහන්න කියලා. මේ කන්න එපා කියලා. මේ කන්න මේ හොඳ නරක අඳුර ගන්න ඔබ දෙවියන්ගේ தත්ත්වයට වෙනවා. දෙවියන් වහන්සේ සර්පයාට ශාප කරනවා මේ කතාව කරපු හින්දා. ඇත්තටම ඔබ කිව්වා වගේ දෙවියන් වහන්සේ ඔය කතාව ඇත්ත නම් මම පිළිගන්නේ නැහැ. ඔය අවුරුදු 6000ක ලෝක මෙවුවා කියන ජෝක් කතාව, ගොම් කතාව 10 වසරේ ඉතිහාසය ඉගෙන ගත්තා අපි එකක් පිළිගන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. හැබැයි ඕක ඇත්ත නම් සර්පයා තමයි මිනිස්සුන් අද මේ තත්ත්වයට පත් කරපු දෙයියෝ. ඒ කියන්නේ සර්පයා නිසා තමයි මිනිස්සු අඳුරගත්තේ මොකටද? ඔබ කියන කතාව ඒක ඔබතුමාගේ කෝණයකින් හරි ඔබතුමා. ඒ කියන්නේ මගේ කෝණයෙන් මම ඒක පෙන්වන්නම් ඔබතුමාට. සර්පයා හැබැයි ඔයා මෙතන පැහැදිලිවම කියනවා මේ තහනම් ගහේ ගෙඩිය කනවා කියන එක දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්න හිටපු එකක් කියලා. බලාපොරොත්තු ඒ කියන්නේ තහනම් ගහේ ගෙඩිය කන්න ඕනේ. එයා ඩිසයිඩ් කරා කියලා ඒක.
ඒක කන්න ඕනේ. මොකද ක්‍රිස්තුස් වහන්සේ ඒ කියන්නේ කන්න ඕනේ මෙන්න මේ වගේ අවස්ථාවක්. මම නිකන් එක උදාහරණයක් ගන්නම් ඔබතුමාට. ගෑනු ළමයෙක් ලොකු ළමයෙක් වෙන්නේ මොකටද? මානව වර්ගයාගේ ප්‍රයෝජන සඳහා ළමයි අපි නිකන් සාමාන්‍ය භාෂාවෙන් ගත්තොත් ළමයි හදන්න. ඔව් ප්‍රජනනය. ඔව් ළමයි හදන්නේ ලොකු ළමයි හැබැයි දෙමව්පිය ආරක්ෂා කරනවා ඒ ළමයාව. ඔව්. මොකද ඒ ළමයාට දැනුමක් තේරුමක් නැහැ සුදුසු වයස වෙනකන් ඉන්නවා. ඒ ළමයා. එතකොට එතකන් ළමයි හදන්නේ නැතුව මේ ළමයාව ආරක්ෂා කරනවා දෙමව්පියෝ. එතකොට අන්න ඒ වගේ සිද්ධියක් තමයි අපිට මවා ගන්න ඉන්නේ ගහේ කතාවේ. මොකද දවසක ගහෙන් කන්න තියෙන ගහක් ඒක. හරි. ඒක කන්න තියෙන අනිවාර්ය. මොකද හොඳ නරක අවබෝධ වෙන්න ඕනේ මිනිස්සයා. ඔයා කියන්නේ ඒක ඊට කලින් සිද්ධ වුණා කියලාද බලාපොරොත්තු වෙනවා? ඒ කියන්නේ මේ කලින් කියන්නේ ඕකෙදී ඒක සමහරක් විට ඒ කියන්නේ මම ඒක හරියටම ස්ටඩිස් කරන්න ඕනේ. තව ටිකක් මම ස්ටඩිස් කරනවා මම මොකද සියලු දේ දැනගත්ත සර්ව බලධාරී සුරේෂ් නෙමෙයි මෙතන ඉන්නේ. මේ මාත් සුද්ධාවාංශය තුල ඉගෙන ගන්න ගමන් ඉන්නේ. ඕකෙදී සමහරක් විට ඒ වෙලේ කන්න තිබ්බ වෙන්න පුළුවන්. නැත්නම් තව ටිකක් පරක්කු වෙලා කන්න. හැබැයි කොහොම හරි මම කියන්නේ මේක කන්න තිබ්බේ. මම දෙන අභියෝගය තමයි කන්න දෙන්නේ. මොකද ගොඩක් අය කියනවා ඕක කන්න නෙමෙයි තිබ්බේ ඕක වැරද්දක් කරේ කියලා. කන්න තිබ්බේ ඕක. මොකද දන්න හොඳ නර පැහැදිලිව කියනවා උප්පත්ති 2:23 මේ පොඩ්ඩක් මේ ඒ උප්පත්ති 2:23 කියනවා මිනිස්සයා මේ ස්ථානංගයෙන් කාපු නිසා අපෙන් කෙනෙකුමෙන් වුණා කියලා. ඔව්. ඔව්. දෙවියන් වහන්සේ කියනවා. එතකොට ඒකෙන් කාපු නිසා අපෙන් කෙනෙකු වුණා කියන්නේ ගොඩක් අය කියනවා මේක දේව දූතයෝ වුණාලු එක එක විදියට වුණාලු. ඒ කියන්නේ දෙවියන් වහන්සේ මේ කියන්නේ අපි හොඳ නරක දන්නවා. හොඳ නැහැ දෙවියන් වහන්සේ නිතරම අපි කියලා ආමන්ත්‍රණය කරන්නේ එතන මමත්වයක් නැති තැනක් පෙන්වනවා. මොකද මෙතනට එකතු වීමක් අවශ්‍යයි. ඒ කියන්නේ අනාගතයේ නිතරම එකතු වෙනවා. මිනිස්සු එකතු වෙනවා දෙවියන් වහන්සේ වෙතට. දෙවියන් වහන්සේ කියන්නේ ඔබතුමා නිකන් ගන්න ධර්මයේ වෙතට. හරිද? ධර්මයේ වෙතට එකතු වෙන මිනිසයන් ඉන්න නිසා අපි කියන හැඟීමක් දුන්නා දෙවියන් වහන්සේ. අපි කියන ආධ්‍යාත්මික තලයක්. ඔබතුමා පිළිගන්නවද දැන් ඔබතුමා හමුදා කෝස් එක ගැන කතා කරානේ. ඔව්. දැන් එතනදී මට ප්‍රශ්න දෙකක් එක්ක මම එන්නම් මට ඔබතුමා සමා වෙලා කාලේ දෙන්න. මට මේ වගේ බාධා කරන්න පුළුවන් ඔබතුමා මගේ වලදී. හමුදා කෝස් එකක් කරද්දී ඔබ හිතන්නකෝ එංගලන්තේ හමුදාවේ කෝස් එකක් කරත් ඔබතුමාගේ ওই ප්‍රෙෂර් එක දෙනවා. ඒක හරි. ඔබ ඒක ලෝකයේ හමුදාවේ යන ක්‍රමවේදයක් තියෙනවානේ. ඔබ මට වඩා හොඳට ඒක දන්නවනේ. ඔබේ කියන එක හරි. හැබැයි දැන් එංගලන්තේ හමුදාවේ විලියම් කුමාරයා හමුදා පුහුණුව දෙද්දී ඔබ එංගලන්තේ හමුදාවේ පුහුණුව ගත්තත් එකම කෝස් එක දෙන්නේ. ඔව්. ඒ කියන්නේ අපක්ෂපාතී. ඔව්. ඊළඟට හමුදා පුහුණුවේදී කවදාවත් හමුදාවේ වට ඉන්න ගම්මන මිනිස්සුන්ට කරදර කරන්නේ නැහැ. ඒ පුහුණුව දෙන්නේ තමන්ගේ අය. ඔව්. හැබැයි දෙවියන් වහන්සේ පීඩා කරන්නේ තමන් තෝරගත්ත විදිහට පීඩා කරන එක අපිට ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ ජනය හදාගන්න. හැබැයි අමුමගේ කිරිදරුවෝ මරන්න කියන්නේ අවට ඉන්න જાතිය. ඔව්. ඒකේ තියෙන යුක්තිය සාධාරණේ මොකක්ද? පළවෙනි එක. දෙවෙනි කාරණේ තමයි තමන්ට අර කායින් සහ ආබෙල් කතාවේදී එක්කෙනෙක් තමන් හදාගත්ත අස්වැන්න කෘෂි අස්වැන්න දෙවියන්ට පූජා කරද්දී දෙවියෝ ඒක ප්‍රතික්ෂේප කරලා බැටළුවව පිළිගන්නවා. ඒ කියන්නේ ඇත්තට ලෝකේ පළවෙනි මිනිමරණ වෙන්නේ දෙවියන් බයස් වීම නිසා, පක්ෂග්‍රාහී වීම නිසා. ඔය කියන්නේ ඊනියා ප්‍රේමණීය දෙවියෝ ඇයි කායින් ආබෙල්ව මරන්නේ? ඔව්. ඊළඟ එක තමයි ඊසාක් යාකොබ් දෙන්නගේ යාකොබ් වංචා කරලා මේ ඒසව් යාකොබ් දෙන්නගේ යාකොබ් වංචා කරලා ඊසාගේ ආශිර්වාද ගත්තම ඒ වංචාකාරයව තමයි දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ ඊශ්‍රායෙල් ජාතිය පියා හැටියට. ඊශ්‍රායෙල් කියලා නම් කරන්නේ. එතනදී ඒසව්ට අසාධාරණයක් කරලා තක්කඩිකම කරපු එකාට ආශිර්වාද කරනවා. ඒ නිසායි මම ඔබට යෝජනා කරන්නේ යුදෙව්වන්ගේ දෙවියන් වහන්සේ ඊටාම පක්ෂග්‍රාහී අසාධාරණ දෙවි කෙනෙක්. ඔව්. ඔව්. thank you මේ දැන් ඕකෙදී මම අතන අර ලදරුව මරපු එකට මම ඒ කියන්නේ කුළුඳුලා මරපු එක නේ ඔය කියන්නේ. නෑ නෑ 1 සාමුවෙල් 15 බලන්න. ඔව් ඒකේ මම පොඩ්ඩක් මේ බලලා ස්ටඩිස් කරලා ඔබතුමාට උත්තර දෙන්න අපි තව තියෙනවනේ. මම පුළුවන් අර කායින්ගේ ආබෙල්ගේ ඒකට උත්තරයක් දෙන්න. මොකද කායිනුත් වැරද්දක් කරේ නෑ ආබෙලුත් වැරද්දක් කරේ නෑ එතන. ඉන්නකෝ දෙන්නම පූජාව කරා. එතකොට ඕක මම එක කියන්නේ නිතරම ඕක දකින්න විදිය තමයි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ මම එතන බලලා තියෙන නිසා මම කියන්නේ. එතකොට මමත් ඔතන බැලුවා ඔය ආබෙල්ගේ කතාව. එතකොට කායින්ටනේ මේ දෙවියන් වහන්සේ මේ දඬුවම මේවා කරන්නේ. දඬුවම පැත්තට බර කරන්නේ. එතකොට කායින්ගේ වැඩේ තමයි කායින් ඵලයෙන් මේ කොටසක් දෙනවා දෙවියන් වහන්සේට ගෙනත් පූජාවක්. එතකොට අරයා එයාගේ කුළුඳුල් පැටව. ඒ කියන්නේ ප්‍රථම දෙයින් එයා දෙනවා. එතකොට මේ කාල සීමාව නිතරම මිනිස්සයා ඉගෙන ගන්න කාල සීමාව. ඒ කියන්නේ මේ කාල සීමාවේ දෙවියන් වහන්සේට අදාළ නැහැ මිනිස්සු මැරෙනවද මිනිස්සුන්ට මොකද වෙන්නේ ඒව අදාළ නැහැ. ඒ කියන්නේ මේ ඇත්තටම මේ ට්‍රේනින් පීරියඩ් එක. ඒ කියන්නේ මේකෙදි මේ මනුෂ්‍ය සංගතිය මේ ලෝකේ මේ කාල පරාසයට ක්‍රිස්තුස් වහන්සේව ගේන්න දෙවියන් වහන්සේ
දාපු අඩිතාලම. දැන් ඔබතුමා ඔය කතා කරන්නේ මට තේරෙනවා බුද්ධ ධර්මයේ පසුබිමේ ඉඳන්නේ මිනිස්යන් ගැන. ඒ කියන්නේ මේක ආත්මභාවයක් තියෙනවා. ඒ පැත්ත තුල ඉඳන් තමයි මට තේරෙන විදිහට කතා කරන්නේ. දැන් මම මේක බයිබලයේ පැත්තෙන් කතා කරනවා. මම මේ පැත්තට වෙනම එනවා. ඒ කියන්නේ මේ මිනිස්සු පව් ඒ කියන තැනනේ. දැන් මෙතන යන්නේ මේක සාමාන්‍ය පාවිච්චි කරන වාදන පමණයි මිනිස්යන් මේ කාලේ. එතකොට මේ කාලේ දෙවියන් වහන්සේගේ ටාගට් එක තමයි මේ අවසාන කාලේ පුත්‍රයා ගෙනල්ලා පුත්‍රයාගේ ස්වරූපයෙන් මිනිස්සු ගන්න. ඒ කියන්නේ මිනිස්යන්ගේ ක්‍රියාවලින් මිනිස්සු ධර්මිෂ්ඨ කරන්නේ නැතුව මිනිස්යන්ගේ සුව කැමැත්තෙන් ධර්මිෂ්ඨ වෙන කාලයක් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වුණා. දෙවියන් වහන්සේ කිව්වොත් දැන් බුද්ධ ආගම පැත්තෙන් ධර්මයේ බලාපොරොත්තු වුණා. ධර්මයේ සුව කැමැත්තෙන් සියලුම දෙනා. ඒ කියන්නේ අපි කියමු බුදු කෙනෙක් ආවොත් බුදු කෙනෙක්ගෙන් සියලුම දෙනා මේ ධර්මිෂ්ඨ වෙන්නේ නැහැ. මොකද බුදු කෙනෙක් තුල බණ අහලා මේ මිනිස්සු නිවන් දැකලා මේගොල්ලෝ යම්කිසි තලයකට ඇවිල්ලා මේගොල්ලෝ එතෙන්ට යන්නේ යම්කිසි කොට්ටාසයක් ප්‍රඥාව ඇති වෙන්න ඕනේ. මේ මිනිසුන්ට දැනුම තියෙනවා. හැම පව්කාරයෙක්ම උදෙන්ට යන්න තේරුම් ගැනීමක් නැහැ. හැබැයි දෙවියන් වහන්සේගේ ටාගට් එක උනා මම නිතරම දෙවියන් වහන්සේ කියලා කියන මේ බයිබලයේ තියෙන ධර්මයේ ටාගට් එක උනා මම ගිහිල්ලා දවසක මේ ඉන්න මිනිස්සු සංහතියම මේ පව්කාර මේ නොදන්න අය මේ දන්නේ නැති අය ඔක්කොටම කොහොමද මේ ධර්මයට ගන්න කියන ස්වභාවය තමයි මේ සැලසුම් කරේ. ඒතකොට මේ ස්වභාවයේ දෙවියන් වහන්සේ මුල ඉඳන් අඩිතාලමක් දාගෙන ආවා. එක එක ආගමික ශාස්ත්‍රඥ වහන්සේලා එක එක විදිහට ධර්ම දේශනා කළා. හැබැයි ඔය ඒනොක්ලා වගේ අය ගියා. ඔය රහත් උච්ච කට්ටිය හිටියා. ඒනොක්ලා ඕගොල්ලෝ ඔසවාගත්තු කට්ටිය හිටියා. එළියලා. මොකද ඒගොල්ලෝ ධර්මයේ හරියට හැසිරෙච්ච අය නෙමෙයි. හැබැයි ඒ වගේ අය වෙන්න බෑ හැමෝටම. හැබැයි සමස්තයක් වශයෙන් මේ මුළු ලෝකෙම කොහොමද මම මේ තත්ත්වයට ගේන්නේ? මේ දැන් අපි හොරගම් කරන මිනිස්සෙක් මෙහෙම කරන මිනිස්සෙක් අපි කොහොමද මේ තත්ත්වයට ගේන්නේ කියන සැලසුම තමයි මේ එළුවේ. හැබැයි මේ සැලසුම එළනකොට අර සාකච්ඡා ඉන්දික තොටවත්ත මහත්තයා කියනවා වගේ අර දේශසහගත සිදුවීම් වෙන්න පුළුවන්. මම ඒක නෑ කියන්නේ නෑ. මොකද මේ දේශසහගත සිදුවීමේ පසුබිම අපි බලන්න ඕනේ. මොකද එක වචනයක් අරන් අපිට කියන්න බෑ. එතන තිබ්බ පසුබිම, මේ ජාතිය තිබ්බ පසුබිම, මේ මොහොතේ තිබ්බ සිතුවිල්ල. මේ මොහොතේ මේ මිනිසුන්ට අතාර ගන්න බැරි වුණේ ළමයිද? ඒ මිනිස්සුන්ගේ ලෞකිකත්වයේ තිබ්බේ ළමයිද? ළමයින්ට ආදරේ වැඩි කරකම තිබ්බද ධර්මයට? දැන් බුදුහාමුදුරුවෝ රාහුල කුමාරයව දාලා ගිහිල්ලා නැවත ගන්නවා. ඒ මුලේදී. හැබැයි එන්නේ මේ වගේ තත්ත්වයකද මේ මිනිස්සු හිටියේ? ලෞකික හැඟීමකද දාලා යන්න බැරි. ඒ තත්ත්වවල මුදන්න ඒ කාලේ ලේසියෙන් බෑ අද කාලේ වගේ කියලා. ඒ කාලේ ලොකු දැඩි තීරණ ගන්න වෙනවා. ඒ කියන්නේ ඒ කාලේ ඔබතුමා විශ්වාස කරන මිලෙච්ච දැන් ඔබතුමාම කියනවා බයිබලයේ මිලෙච්ච මේ වගේ නිකන් පොතක් කියලා. මේ පරණ ගිවිසුම ගත්තා. ඉතින් හරි. මම වැරදි කියන්නේ මොකද? මිලෙච්ච ජනතාවක් හිටියේ. මේ මිනි මරණ මේ පොඩ්ඩට කේන්ති යන එහෙම ජනතාවකට හසුරවන්න ඕනේ විදිය තමයි හැසුරුනේ. දැන් අද තියෙන තාක්ෂණය ගත්තාම අද තියෙන තාක්ෂණය ඒ කාලේ තිබ්බේ. අද තියෙන සිතුවිලි නෙමෙයි මිනිස්සුන්ට ඒ කාලේ තිබ්බේ. මිනිස්සුන්ගේ මට්ටම ධර්මය දන්නවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ කාලේ ධර්මය දන්නවා. ඒ කියන්නේ ධර්මය කියන්නේ එයාට සිතුවිල්ලට ඇතුල් වෙන්න පුළුවන් අපේ මනසට. ඒ ධර්මය ඒ කාල සීමාව තෝරාගෙන තමයි ඒ දඬුවම් ඒ විදිහට දඬුවම් කියන්නේ. ඉතින් අපි ඔය ළමෙක් හදනවා වගේම තමයි. ඉතින් අපි ළමයි මරන්නේ අද කාලේ. ඒ වුණාට ඒ කාලේ දෙවියන් වහන්සේගේ මිනිස්සුන්ගේ ප්‍රමාණය ඒ කියන්නේ මිනිස්සුන්ගේ සිතුවිල්ල අනුව ක්‍රියාත්මක වෙන්න සිදු වුණා ඒ කාලේ. නිතරම දෙවියන් වහන්සේ බැලුවේ එදා දවස නෙමෙයි. අද දවස කොහොමද මේ මිනිස්සුව ජයග්‍රහණය කරවන්නේ කියලා. ඒ කියන්නේ මේක හරියට මේ දැන් අපි කියන්නේ අවුරුදු 6000කට පස්සේ අවුරුදු 4000කට පස්සේ උපදින ගැලවුම්කාරයාගේ උපත වෙනුවෙන් මානව වර්ගය හැදෙන්න එදා උපදින කිරිදරුව තමන්ගේ ජීවිතවලින් වන්දි ගෙවන්න ඕනේ. වන්දි ගෙවන්න ඕනේ කියන්නේ ඒක බුද්ධ ධර්මයේ ධර්මය අනුව බැලුවොත් සම්පූර්ණයෙන් වෙනස් දෙයක්. ඔව් නෑ බුද්ධ ධර්ම අපි අමතක කරනවා. මම මේ කතා කරන්නේ ලෝකයේ මේ මානව විකාර ඒබ්‍රහම් ටීගෝර් මහත්තයාගේ පොතේ 13 වෙනි පරිච්ඡේදයේ දෙවියෝ සහ භූතයෝ පොතේ ඒබ්‍රහම් ටීගෝර් කියනවා අද යුද නීතිය එදා තිබුණා නම් දෙවියන් වහන්සේ එල්ලනවා කියලා ජනීවා කියනවා. මම නෙමෙයි කියන්නේ ඒබ්‍රහම් ටීගෝර් කියන්නේ. මම ඔබතුමාට ඕකට නිකන් මට විනාඩියක් මට තේරෙනවා. ඔව් කියන එක තේරෙනවා. ඒ විතර ඔබතුමා කිව්ව එක හරි මේ මිනිස්සු මැරෙන එක දෙවියන් වහන්සේට ප්‍රශ්නයක් නැති බව ඒක පැහැදිලි. හැබැයි දෙවියන් වහන්සේ හැමදාම වැරදි කරන්නේ ආරක්ෂා කරනවා. උදාහරණයක් කියන්නම්. රූබන් උපත්ති පොතේ යාකොබ්ගේ ලොකු පුතා රූබන් යාකොබ් හොරට තියාගත්ත තමන්ගේ සේවිකාවත් එක්ක නිදා ගන්නවා. හැබැයි රූබන්ට මුකුත් කරන්නේ නැහැ දෙවියන් වහන්සේ. ඇයි දාවිද් ඔව් හරි ඒක මට තාක්කි දෙනවා. දාවිද් හැබැයි අර කිවිසුම් පෙට්ටිය වැටෙන්නේ යද්දි එක සාමුවෙල් පරිප්පුතේදී කිවිසුම් පෙට්ටිය වැටෙන්නේ යද්දි ඒක අල්ලපු මිනිස්සුව මරනවා එතන. ඒකයි මම කියන්නේ මේ දෙයියෝ පිස්සු දෙයියෙක්. මේ දෙවියන් වහන්සේ ඇත්තනම් මේ දෙවියන් වහන්සේ හොඳ මනෝවෛද්‍යවරයෙක් හම්බෙලා බෙහෙත් ගන්න ඕනේ. ඕකේ ඉන්දික තොටවත්ත මහත්තයා මම මේ ද්වේෂයෙන් නෙමෙයි. ඔව් මට දෙනවා. ඕකේ අපි බලන්න ඕනේ. ඒ පසුබිම ඇත්තටම අපි නිතරම ගිහිල්ලා බලමු. අපි තව සාකච්ඡා කරමු. ওই පසුබිමේදී දැන් දාවිත් එහෙම වැරදි කරත් යාකෝබ් අර අච්චර බලු වැඩේ කරලත් තමන්ගේ අයියට දෙවියන් වහන්සේ ඇයි මේ දේ කරේ? ඔබට හොඳම සාක්ෂි තමයි අද කාලේ
නිකමට බලන්න ක්‍රිස්තුස් වහන්සේ නිතරම ඔය තෝරන් තියෙන මිනිස්සු කවුද කියලා හොයලා බලන්න පොඩ්ඩක්. ඒ කියන්නේ අද කාලේ සාක්ෂි අරන් බලන්න. නිතරම මේ මිනිස්සයව ඉන්න දර නඩුම එක අරගෙන තමයි හදන්න බලන්නේ. ඒ කියන්නේ මේ අතාරින්නේ නැහැ. තාත්තා කෙනෙක් දැන් ඔය සමස්ත ලෝකයේ දැන් ඔයා අපි කියමු ඉන්දික තොටවත්ත මහත්තයා මරලා හරි සහෝදරයා සාකි උස්ස ගන්නෝනේ ජේසුස් වහන්සේ අයබද එකතු කරන තක්කඩියක් වර්ගය හදනවනේ ජේසුස් කියනෝනේ මම ආවේ රෝගීන් උදෙසා මිසක් නිරෝගීන් අය වෙනුවෙන් නෙමෙයි කියලා. ඒක හරි. මට ප්‍රශ්නේ ඒක නෙමෙයි. දරදඬු අයව හදන්න තමයි දෙවියෝ ඉන්න ඕනේ. හැබැයි ඒ හදන ගමන් හොඳ මිනිස්සුන්ට සාධාරණය කරන්නේ නැහැ විතරක් නෙමෙයි. හොඳ මිනිස්සු සාධාරණ වෙනවා. ප්‍රශ්නේ ඒක නෙමෙයි. බරපතල වැරදි කරන අයව නිදහස් කරලා සුළු වැරදි කරන මිනිස්සුව මරණ එක. ඒකයි මම කියන්නේ මේ දෙවියන්ගේ ප්‍රශ්නේ කියලා. ඕකෙදි මම ඒකට ආශිර්වාද කරමු ඒක නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ. රූබර්ට ආශිර්වාද කරමු ඒක නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ. කායින්ගෙනුයි උෂාව මරණ එක. කායින්ගෙනුයි ආබෙල්ගෙනුයි ඕක පෙන්වන්නද මම? හරි. ඔව් කායින්ගෙන් ආබෙල්ගේ උදාහරණයෙන් ඔබතුමාට වැටේ කියලා මට හිතෙනවා නිකන් ඒ බයිබලයේ ඒක පෙන්වන්න. දැන් කායිනුත් හරි දේ කරා. ආබෙලුත් හරි දේ කරා. හැබැයි ඒ කාලේ ඉගෙන ගන්න කාලයක්. ඒ කියන්නේ සමස්ත මානව වර්ගය ඉගෙන ගන්න කාලයක්. මේ අපිට කවුරුත් උගන්වන කාලයක් නෙවෙයි මානව වර්ගය විසින් අත්දැකීම ඉගෙන ගන්න කාලයක්. ඒ කාල පසු පරාසය. එතකොට ওই කාලේ මේ ආබෙල්ගේ මේ කායින්ගේ වැරද්ද දෙවියන් වහන්සේ පෙන්වුවේ කොහමද? නුඹ කරේ මට මුල් දේ දුන්නේ නැහැ. නුඹ කරේ උඹේ පළවලින් කොටසක් දුන්නා. හැබැයි ඒක මම මේ අපි බැලුමට පැහැදිලි. හැබැයි එතීන්දී ආදම් ඒ කායින් වැරද්ද කරාම මේ ආබෙල්ගේක පිළි අරන් කායින් අර දුර්මුඛ වී සිටින්නේ ඇයි කියලා අහනවා. උඹ ඇයි මේ දුර්මුඛ වී සිටින්නේ? දෙවියන් වහන්සේ අහනවා. ඇයි නුඹ දුර්මුඛ වී සිටින්නේ? කියන්නේ උඹ ඇයි මේ අප්සෙට් එකේ අප්සෙට් ගාලේ? සියල්ල දන්න දෙවියන් වහන්සේ බබා දෙවියන් වහන්සේ දන්නේ නැහැ. ඒක තමයි මම පැහැදිලි කරන්නේ. දැනගෙන ඉන්නේ. මොකද ඒ දුර්මුඛ වී සිටින්නේ ඇයි කියලා ඇහුවාම කායින්ට තීරුම් කරන්න හදන දෙවියන් වහන්සේ. දුර්මුඛ මේ ඊට පස්සේ ඒ පිළිගත්තු නැති නිසා තමයි කායින්. නමුත් උඹ හරි දේ කරෙහි නම් මම මේක කරන්නේ නැහැ. හැබැයි උඹ වැරදි දේ කරපු නිසා තමයි මේක කරේ. හැබැයි උඹ වැරදි දේ කරනවා නම් පාපය නුඹේ දොරකොඩ läග සිටිනවා. උඹ මේ මඩවන්න කියන්නේ මොකද්ද? අපි නිතරම ඉගෙන ගන්නකොට පාපය අඳුර ගන්න අපිට ස්වභාවය යනවා. ඒ කියන්නේ මනස තුලින් අපේ මේ පාපයේ සිතුවිල්ල අඳුර ගන්න ඕනේ. එතකොට මේ ස්වභාවය අඳුර ගන්න ට්‍රේනින් කරන කාල පීරියඩ් එක තමයි මේක. එතකොට මේ අරය කල්පනා කරනවා මොකද්ද මේ මට මොකද්ද මේ දෙවියන් වහන්සේ කියන්නේ? මට මේ පාපයේ läග සිටිනවා මම වැරද්ද කරනකොට. වැරද්ද කියන්නේ එමිනියා කරපු වැරද්දක් නෑ එච්චර. මේ පූජාවක් දුන්නා දෙවියන් වහන්සේට. මේ බැලුමට වැරද්දක් නෑ අපේ මනසට පේන විදිහට. දුන්නා. හැබැයි මේ සිතුවිල්ලට දෙවියන් වහන්සේ ගහන්නේ. මේ සිතුවිල්ල හදන්න. දෙවියන් වහන්සේ මේව කරන්නේ මොකද්ද? නුඹ හරි දේ කරා නම් මේ ප්‍රශ්නයක් නෑ. උඹ වැරද්ද කරපු නිසා පාපයේ දොරකොඩ läග සිටිනවා උඹව මඩවන්න. මොකද්ද? හැබැයි උඹට ඒක ආණ්ඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ කායින්ට දෙවියන් වහන්සේ කියනවා නුඹට පාපය මට්ටු කරන්න පුළුවන්. නුඹට ජය ගන්න පුළුවන් පාපේ කියලා කියනවා. හැබැයි කායින් ජය ගන්න නෑ. කායින් ගිහිල්ලා සහෝදරයව මරනවා. එතකොට සහෝදරයව මරනකොට දෙවියන් වහන්සේ දැන් අද කාලේ මේ සමස්ත සමාජයේ මේ විදිහේ ඒ කියන්නේ අදටත් මිනු මරුන් එනවා. දෙවියන් වහන්සේ මරන්න ඕනේ අද මිනි මරුන් එනවා. මේ හොඳට යුද්ධ තියෙනවා අරව වෙනවා මේ වෙනවා. අදට මිනිස්සු මිනි මරනවා මේ දෙවියන් වහන්සේට වැඩිය. ඉතින් ඔය මිනි මරු මිනිස්සු මේ සමස්ත ලෝකයක් විනාශ වෙන එක නවත්තලා මේ ධර්මිෂ්ඨ මාර්ගය පෙන්වන්න තමයි ඒ කාලේ දෙවියන් වහන්සේ සමස්තෙන් 10,000 මරන්න වෙනවා. අද කාලේ එහෙනම් මුළු ලෝකෙම මේ ටිකමට විනාශ වෙනවා. මොකද දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මේ ලෝකෙ විනාශ වෙන්න ඉස්සෙල්ලා මිනිස්සු මේ ධර්ම මාර්ගයට යොමු කළා ධර්ම මාර්ගය තුලින් මිනිස්සු ජයග්‍රහණය ලබන. ඒ කියන්නේ මේ ආධ්‍යාත්මික ස්වභාවය අඳුරගන්න එක මිනිස්සු. මේක අඳුරගන්න මිනිස්සයන්ට ඒ කාලේ කරපු සිස්ටම් එකක් තමයි ඒ දැන් මේ අඩිතාලව. මට පැහැදිලි කරන් තියෙන මම මේක බයිබලෙන් පැහැදිලි කරන වචන පාසා මේ ඔබතුමත් එක්ක බයිබල් ස්ටඩි එකට ඇවිල්ලා වෙනවා. සම්මාද මාලාවක් එක දෙක තුනක් ගෙනියන්න වෙනවා ඉස්සරහට. දෙවදා ගෙනියන්න. මොකද මම ඒක බයිබලෙන්ම පෙන්නන්න පැහැදිලි කළා. මොකද මම දැන් කතා කරන ස්වභාවයකද මේ කාලේ මේ අපිට වෙන් කරගන්න එපා හරියට. එතකොට ඔබතුමාට නිතරම මම කියන්න ඕනේ ඔබතුමා බලන කෝණේ වැරදි නෑ. ඒ මොකද ඒක තමයි ලෝකාකාරය. ඕක තමයි ලෝකේ කෝණේ. ඕක තමයි ආගමික ස්වභාවය. ඔය බලන කෝණේ තමයි පක්ෂවාදීකම. ඔහොම බැලුවොත් තමයි අපිට ඒ කියන්නේ අරයාගේ වැරදි මෙයාගේ වැරදි වෙන්නේ. හැබැයි මම ඔබතුමාගේ දේ වැරද්දක් දකින්නේ නැහැ. බුද්ධ ආගමේ වැරද්දක් දකින්නේ නැහැ. මුස්ලිම් ආගමේ වැරද්දක් දකින්නේ. මොකද ඒ මිනිස්සුන්ගේ ආපු සත්‍යතාවය තුළ ඒ මිනිස්සු ඉන්නවා හිර වෙලා. ප්‍රශ්නයකට තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ පිළිගන්නේ නැතුව කිසිම මිනිස්සෙක් පිළිගන්නවා කියන්නේ සුද්ධායම වහන්සේ ලබන්න ඕනේ. සුද්ධායම වහන්සේ ලැබුවේ නැත්නම් ක්‍රිස්තුස් වහන්සේට අයිති නැහැ. මිනිස්සු ලබනවා කියන්නේ වැගිරීම නෙමෙයි. වැගිරීම කියන්නේ යෝවෙල් අනාගත වස්තුවේ වැගිරීම නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේට ප්‍රේම කරන මිනිස්සෙක් වෙච්ච දවසේ ඒ කියන්නේ දේවල් අපිට ලැබෙන්නේ නැතුව අපි බයත් නැතුව අපි දෙවියන් වහන්සේට බය වෙන්න ඕනේ නැහැ. දේවල් අපිට දෙන්න ඕනේ නැහැ. අපේ සුව කැමැත්තෙන් මේ මගේ තාත්තා කියලා ප්‍රේම කරන්න පටන් ගත්ත දවසට අඳුරගත්තු දවසට මට ලැබෙනවා gift එක.
ඒ gift එක ලැබෙනකන් ඉන්දික මහත්තයා මේක අඳුර ගන්න බෑ මේ කතාව. ඔව් මේ කතාව අඳුර ගන්න බෑ. මම සමස්ත කෙතුණු සමාජයටම කියන්නේ මේ gift එක ලැබුණාට පස්සේ මේ කතාව ඕගොල්ලන්ට ඇඟට එයි. හැබැයි ඇඟට එනකොට පාස්ටර් කෙනෙක් ඉඳලා මම පාස්ටර් වැරද්දක් කියන්නේ ඒගොල්ලෝ දකින්න සක්ති ඉඳලා ඕගොල්ලන් හිර කරන්න බලයි රාමුවකට දායි. ඒ මේ එක එක ආගම් වල රාමු ඇති කරයි මේ නිකාය වල රාමු ඇති කරලා ඕගොල්ලන් හිර කරයි. ඕගොල්ලෝ හිර කරන්නේ නැතුව ඒ ලැබපු ගමන් එළියට බහින්න. එළියට බහින්න කියන්නේ ඒක අතාරින්න කියන එක නෙමෙයි. එතන ඉඳගෙන ඕගොල්ලෝ කල්පනා කරන්න පටන් ගන්න බයිබලය තුලින් එළියට එන්න, සියලු ආගම් වලට ගරු කරන්න, සියලු ආගම් සමාදානය කරන්න, සියලු ආගමික නායකයන්ට ගරු කරන්න මේ සත්‍යතාවය ඕගොල්ලෝ අරන් යන්න බය නැතුව. නිතරම මම දෙන උපදෙස් මගේ සහෝදරයන්ට අරන් යන්න මේ සත්‍යතාවය ක්‍රිස්තුස් වහන්සේ ජීවමානයි ක්‍රිස්තුස් වහන්සේ ඉන්නවා. ඒ පිළිබඳව මම සාක්ෂියක්. මොකද මම ඒක අත්දකිනවා. ඔව්. ඉන්දි මාත්‍ය. ඔව්. දැන් මේ සුරේෂ් මාත්‍ය කියනවා. ඔව්. දෙවියන් වහන්සේ කියන මේ දියුණු මනසින් බලන්න ඕනිලු. දැන් ඔබතුමා කියන බයිබලයේ දෙවියන් වහන්සේ මෙලෙච්චයි දරුවෝ මරනවා මේව කරනවා. ඒකට මේ අදස් ඔබතුමා මොකක්ද ඒ දකින්නේ දියුණු මනසින් බලන්න. ඉස්සර ලෝකෙ නෙමෙයි. ඔව්. දැන් ඒ ඉස්සර ලෝකෙ නෙමෙයි කියන කතාව හරි. ඒ සම්බන්ධව කියන්නේ මානව වර්ගයාගේ ආරම්භය පරිණාමවාදී අනුව ගත්තත් යම් ම්ලේච්ඡ තැනක ඉඳලා පටන් ගත්ත එකම තමයි බටහිර විද්‍යාව කියන්නේ. ඒක වෙනම කතාවක්. දැන් මෙතන මුලින්ම කියන්න ඕනේ අපේ මගේ තර්කය මේ සංවාදේ පුරාමත් මගේ වීඩියෝ වලත් සතුටුමහත්තයා විශ්වයේ මවපු දෙවි කෙනෙක් ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි. අංක 1. මොකද විශ්වයේ මවපු දෙවි කෙනෙක් ඉන්නවද නැද්ද කියන එක කියන්න අපේ දැනුම ප්‍රමාණවත් නැහැ. ඒක වෙනම දාර්ශනිකව කතා කරන්න ඕන එකක් දෙවියෝ සර්වබලධාරී දෙවි කෙනෙක් ඉන්නවද නැද්ද කියන. මගේ ප්‍රශ්නේ තමයි බයිබලයේ නිරූපණය වෙන යහෝවා එල්ලෝහි යාවේ කියන නම් වලින් හඳුන්වන ගෝත්‍රික යුදෙව් දෙවියන් අර සර්වබලධාරී දෙවියන්ගේ භූමිකාවට ගැලපෙනවද? ඒ සර්වබලධාරී විශ්වය නිර්මාණය කරපු සර්වබලධාරී දෙවි කෙනෙක් ඉන්නවා නම් ඒ දෙවියන් තුල තිබිය යුතු ලක්ෂණ මේ එල්ලෝහිම් යහෝවා යාහ්වේ කියන යුදෙව්වන්ගේ ගෝත්‍රික විශ්වාස වල ඉන්න දෙවියන් තුල තියෙනවද කියන එක. ඔන්න ඕක තමයි පළවෙනි තර්කය. ඒ විශ්ව නිර්මාණය කරපු දෙවි කෙනෙක් ඉන්නවා නම් මේ තරම් මේ ආලෝක වර්ෂ බිලියන 93ක් පුරා දිවෙන අපි හිතන්න විසිබල් යුනිවර්ස් එක ගත්තා. මේ විශ්ව නිර්මාණය කරපු දෙවි කෙනෙක් ඉන්නවා නම් එයා අසමසම ප්‍රඥාවක් තියෙන කෙනෙක් වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි එයා අපේ ගානට වැටෙන්නේ නැති නිකන් අපේ මට්ටමේ නොවන අද්විතීය පෞරුෂයක්, අද්විතීය චරිතයක් තියෙන කෙනෙක් වෙන්න ඕන. ඔව් මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? ඔව් ප්‍රශ්නයක් නේ මම මේ උත්තරයක් දෙන්නේ. ඕකෙද ඉන්දික මහත්තයා ඕකේ අපි බලන්න ඕනේ මේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු බලන කෝණකින් නෙමෙයි. එතකොට දැන් අපි මේ අපේ පසුබිමේ තියෙන මම සම්‍යක් දෘෂ්ටික දෙවිවරු කතා කරන්නේ මම කියන්නේ කෙලින්ම විශ්ව නිර්මාණය කරපු සර්වබලධාරී දෙවියෝ ගැන කතා කරන ආගම් ගණනාවක් ලෝකේ තියෙනවා. හින්දු ආගම තියෙනවා, ඉස්ලාම් ආගම තියෙනවා, ක්‍රිස්තියානි ආගම තියෙනවා. එතකොට දැන් මම ওই උදාහරණයක් කිව්වා දැන් ඔයාට හම්බ වුණොත් මහරගමට අවුමේ පර්ස් එකක් වැටලා තිබිලා කවුරු කාගේ හරි අපි මේක දෙවෙනි සංවාදෙදි මම හොඳටම මත කතා කරන්න බලාපොරොත්තු වෙන සංවාදයක්. ඒ කියන්නේ දෙවෙනි සංවාදෙ මම කැමතිවත් එක්ක කතා කරන සුරේෂ් මහත්තයා බයිබලයේ දේව වාක්‍යයක්ද දෙවියන් ජේසුස් වහන්සේ දෙවියන්ද කියන එක රට වෙලාව මදි. ඔබ කැමති වෙයි මම හිතන්නේ. ඔබ කැමති. ඔව් මේ එතකොට මේ පර්ස් එක ඔයාට පර්ස් එකක් හම්බ වුණොත් දැන් පර්ස් එක ගැන ඔයා කාට හරි ගෙරවා පත්තරේ දැන්වීමක් දානවා. ඔයා අවංක කෙනෙක් නිසා. ලොකු මුද්‍රක් පර්ස් එකේ තියෙනවා. අයිතිකාරය තුන් දෙනෙක් ආවොත් ඔයා කොහොමද මේ පර්ස් එකේ අයිතිකාරය හොයාගන්නේ? හොයාගන්න වෙන්නේ පර්ස් එකේ ඇතුලේ තියෙන දේවල් සහ අර අයිතිකාරයෝ කියලා කියන අය කියන දේවල් ගැලපෙනවද කියලා, ටැලි වෙනවද කියලා බලන එක. ඔබ ඒකට එකගයිනේ. මම මේ කරන්නේ එහෙම උත්සාහයක්. විශ්වය කියලා පර්ස් එකක් අපි ඉස්සරහා තියෙනවා. හින්දු අය කියනවා ඒක මැව්වේ බ්‍රහ්මන් කියලා. මුස්ලිම් අය කියනවා ඒක මැව්වේ අල්ලා කියලා. ක්‍රිස්තියානි අය කියනවා ඒක මැව්වේ යහෝවා හේවත් ජේසුස්. ඔයගොල්ලෝ කියන දේ ජේසුස්මනේ දෙවියන් වහන්සේ. ජේසුස් වහන්සේගේ පොත කොලොසි පොතේ කියනවනේ ජේසුස් වහන්සේ නෙමෙයි නමුත් ජේසුස් ශ්‍රාවකයෝ කියනවනේ ජේසුස් තමයි ලෝකෙ මෙව්වේ කියලා. එතකොට ජේසුස් කියලා කියනවා. එතකොට අපිට බලන්න පුළුවන් ඇත්තටම විශ්වයේ අන්තර්ගතයත් ඒ දෙවියන්ගේ නාමයෙන් පෙනී ඉන්න අය කියන කාරණාත් කොයිතරම්ද ගැලපෙනවද කියලා. ඒකට දරන පුංචි උත්සාහයක් මේක. එහෙම නැතුව කිතුරුවන් අපහාසයෙන් ලක් කරන්නවත්, බයිබලය අපහාසයෙන් ලක් කරන්නවත්, කුරාණය අපහාසයෙන් ලක් කරන්නවත් නෙමෙයි. මම දැන් පොඩි වැඩක් කරලා පෙන්නන්නම්. සොතමහතේ මට පුළුවන් නම් උතර තියෙන බයිබලයයි කුරාණයයි දෙන්න. කුරාණය තියෙනවා. ඔව්. මේකයි මට දෙන්නකෝ බයිබලයේ රෝමන් මේ දෙක තමයි කම්පෙයා කරන්න හොඳම පොත් දෙක. දැන් මොකද ත්‍රිපිටකය වගේ මහා දෙනුම් පද්ධතියක් එක්ක යුදෙව්වන්ගේ ගෝත්‍රික පොතක් සමාන කිරීම විහිළුවක් මේ කවුරුන් නැහැ කියනවනම් මම ඒක වෙනම සංවාද කරන්න ලෑස්ති. මම ලෑස්ති ඒක. මම ලෑස්ති ඒක. හරි. අපි ඒක සංවාද කරමු වෙනම. කවන්න නැද්ද? කවන්න ඒක තමයි. ඔව්. ඒ වගේම භගවත් ගීතාව කියන හින්දු ග්‍රන්ථයත් මීට වඩා ගව් ගානක් උඩින් තියෙන පොතක් හින්දා ඒකටත් ලෑස්ති මම සිංහලෙන් කවුරු හරි පැහැදිලි කරනවා සාමාන්‍ය දැනුමකින්. ඒ කියන්නේ මම ඕනම දෙයකට සූදානම් කියන්නේ මම සමස්තයක් වශයෙන් සියලු ආගම් එක්කව කරන මොනසෙ. ඔය අභියෝගේ බාර ගැනීම ගැන මම සතුටු වෙනවා. දැන් මේ තියෙන බයිබලය. මේ සඳවන්ත. මේ තියෙන කුරාණය.
ලෝකේ ගොඩක් දෙනෙක් හිතන් ඉන්නවා මේ පොත් දෙක අතරේ ම්ලේච්ඡම පොත මේක නෙමෙයි මේක කියලා. හරිනේ. ලෝකේ හැමෝම එහෙම හිතන් ඉන්නේ. මේ පොත් දෙකම ම්ලේච්ඡයි. හැබැයි ම්ලේච්ඡතාවෙන් වැඩි පොත මේකද කියලා බලමු. මොකද ඒකයි මම සාමාන්‍යයෙන් මැරේක් එක සංසන්දනය කරන්න ඕන. තවත් මැරේක් නේ උපාසකයෙක් සංසන්දනය කරලා හරියන්නේ නැහැ නේ. බලමු. මේක 1 සාමුවෙල් 15 මම ඔබට කලින් කියලා ඇති කිරිදරුව මරන්න කියලා කියනවා දෙවියන් වහන්සේ. එසකියල් 9:6 කියනවා කිරිදරුව බාලයෝ මගේ මතකෙ නිවැරදි නම් එසකියල් 9:6 කිරිදරුව බාලයෝ මහලු දෙවියන් වහන්සේ නියෝගන සියලු දෙනා මරන්න කියලා කියනවා. හැබැයි මේ ම්ලේච්ඡයි කියන කුරානේ දැන් බයිබලය හොඳයි බයිබලයේ ප්‍රේමය තියෙන්නේ බයිබලයේ හරි ෂෝක් කුරානේ ම්ලේච්ඡයි කියලා හිතන අයට මම එක දෙයක් කියන්නම් කුරානේ ම්ලේච්ඡ තමයි. ඒකයි කතා දෙකක් නැහැ. මේකයි දෙකම ම්ලේච්ඡයි. හැබැයි කුරානේ 5:32 කියනවා නිකරුණේ කවුරු හරි එක මිනිහෙක් මැරුවොත් ඔහු මුළු මානව සංහතියම ඝාතනය කරපු අයෙක් වෙයි කියලා. ඔබට මම දෙන්නම් අවශ්‍ය නම් අල් මායිදා 32 බලන්න. නෑ මම ඒක ඊළඟට ඉන්න කුරානේ 9:6 9 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පරිච්ඡේදය කියන්නේ ඕකේ 13 වෙනි මාතෘකාව. ඔය ප්‍රවිජ්‍යමාත්‍රක පරිවර්තනය මම ගෙනාවේ. 9:6 කියනවා යුද්ධ කරද්දී කවදාවත් කාන්තාවන් හෝ දරුවන්ව ඝාතනය කරන්න එපා කියලා. දැන් මම මධ්‍යස්ථ පාඨයෙන් අහනවා දෙකම ම්ලේච්ඡයි. හැබැයි වඩා ම්ලේච්ඡ දරුවොත් ඒ වගේම කාන්තාවනුත් මරන්න එපා කියන නිකරුණේ එක මිනිහෙක්ගේ මැරුවොත් මුළු මානව සංහතියම ඝාතනය කළා හා සමානයි කියන පොතද කිරිදරුවන් මරන්න කියන පොතද. ඒ නිසා බොහෝ දෙනෙක් අතර ලෝකෙ මිත්‍යාවක් තියෙනවා. ලෝකෙ වැඩියෙන්ම මිනී මැරුවේ මුස්ලිම්වරු නෙමෙයි. ලෝකෙ වැඩියෙන්ම මිනී මැරුවේ ඔබ අර කියපු දෙවියන් වහන්සේ අදහන ජනයා. මම ඔබට කරුණ සහිතව පෙන්නන කතෝලික ධර්මාධිකරණවල වද දීලා ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු මැරුවා. ලංකාවට කතෝලික ඇවිල්ලා ලංකාවේ සිංහල බෞද්ධ අම්මලව බඩට බයිනෙත්තුව තියලා ළමයා ඇකේ හිටපු ළමයා අරගෙන උඩ දාලා කඩුවල්ලලා කපලා මැරුවා. ඔය කියන ප්‍රේමයේ ආගම ලංකාවේ පතුරවන්න. එක අතකින් කඩුවත් එක අතකින් බයිබලයත් අරගෙන තමයි ක්‍රිස්තියානිකාරයා ලෝකේ පුරා ගියේ. ඒ මොකටද? කඩුවේ ම්ලේච්ඡත්වයෙන් ප්‍රේමය පතුරවන්නේ. ම්ලේච්ඡත් ඒ කියන්නේ ඒක හරියට මේ මොනවද? නැති වුණු රුපියල් 10ක් වань ළඟ තියෙන සල්ලි ටික ගිනි දෙනවා. දැන් ඒක අපි පැත්තකින් තියමුකෝ. දැන් කතාව ඒක නෙමෙයි. ඇයි මේ පූර්වාදර්ශ කොහෙන්ද එන්නේ? මේ කියන්නේ පරණ කිවිසුමේ. පරණ කිවිසුම පුරාවටම කියනවා යුද්ධ කරන්න කියලා. පරණ කිවිසුම පුරාවටම කියන්නේ සතුරාව මරන්න කියලා. ඒ කියන්නේ දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි මහත්තයෝ යුද්ධයකදී මිනිස්සු මැරෙන එක හරි. කුරුස යුද්ධ බාප්පහන්සේ අනුමත කරේ නැත්නම් අද වෙනකොට ලෝකෙ මුස්ලිම් වෙලා. ඒ නිසා මම මේ කුරුස යුද්ධයට එකගයි. ප්‍රශ්නේ ඒක නෙමෙයි. මේ යුද්ධයකට කිසි සම්බන්ධයක් නැති අහිංසක කිරිදරුව මරන්න කිව්වම ඒක මොන යුක්තියද මොන නීතියද? අඩු ගානේ ම්ලේච්ඡ පොතක් කියලා හැමෝම හිතන කුරානේවත් කියන්නේ කිරිදරුව මරන්න කියලා. හැබැයි බයිබලයේ කියනවා. ඒ බයිබලයේ පූර්වාදර්ශ තමයි කුරානේ තියෙන්නේ. බයිබලයේ පරණ කිවිසුමේ සංක්ෂිප්ත විකෘති පරිවර්තනය කුරානේ කියන එක තමයි මගේ අඛණ්ඩ යෝජනාව. ඒ කියන්නේ අපි මුස්ලිම් විද්වතුන් එක්ක ඉස්සරහට සංවාද කරනවා. කතාව මේකයි සුවන්ත මහත්තයා මේ දෙවියෝ ම්ලේච්ඡ වෙන්නේ ඇයි දන්නවද? මේ දෙවියෝ කියන්නේ යුදෙව්වන්ගේ නිර්මාණයක්. යුදෙව්වෝ දිගින් දිගට යුද්ධවලට මුහුණ දීපු නිසා යුදෙව්වන්ට අවශ්‍ය වුණා අර ඇත්තටම ඔබ කිව්වාගේ හමුදාවෙත් නෑ ඔබතුමා කතා කරන්න මේ මට අවස්ථාව දෙනවද? ඔව් ප්‍රශ්න ප්‍රශ්න කියන්නේ දැන් ඕකේ මට උත්තර දෙන්න පුළුවන් ඔතනම තියෙනවා මේ ඉන්දික මහත්තයා ඔබතුමා කතා කරන තැනම තියෙනවා පක්ෂවාදීකමයි මේ බෙදීමේ න්‍යාය. එන්නකෝ ඔතන ඔය ඒක තමයි ඔබතුමාගේ අර මේ දෘෂ්ටිය තමයි ඔතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ ඔබතුමා බලන විදිය. නැත්තේ මම මුස්ලිම් කාරයෙක් නෙමෙයිනේ. දැන් මේ පොත් දෙකම මට ආගන්තුකයි. හරිද? මේ පොත් දෙක ඒක දැන් මට මේ පොත ගැන ප්‍රශ්නයක් නැහැ මට. මේ පොත් දෙකෙන් එක පොතක්වත් හොඳයි කිව්වා කියලාවත් නරකයි කිව්වා කියලාවත් මට ලැබෙන දෙයක් නැහැ. හැබැයි මේ පොත් දෙක අතරින් මට බොහොම පැහැදිලිව මම අභියෝග කරලා කියනවා කුරානයට වඩා බයිබලයේ ම්ලේච්ඡයි. බයිබලයේ ම්ලේච්ඡත්වයමයි කුරානයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මමත් කියනවා ඒක. ඒ කියන්නේ දැන් ඔබතුමා එහෙම පෙන්නනවා නම් බයිබලයේ ඔබතුමා මිලේච්ඡයි කියනවනම් මොකද බයිබලයේ පරණ කිවිසුමේ විකෘති පරිවර්තනය කුරානේ කියන්නේ. නෑ බයිබලයේ නෑ ඔබතුමා කියන්නේ දැන් බයිබලයේ මිලේච්ඡයි කියලානේ. ඔබතුමාගේ මේ ගැටලුව ඒකනේ. ඉතින් මං කියන්නේ නෑ කියලා. බයිබලයේ මිලේච්ඡ හැබැයි ඒකට මම දීලා තියෙන උත්තරයක්. මොකද්ද මේ කාලෙට ඒ උත්තරේ තෘප්තිමත් වෙන්න බැරි ප්‍රශ්නේ තමයි සහෝදරයා. ඔයා කියන බැරි ප්‍රශ්නේ ඔබතුමාගේ අවබෝධයේ තියෙන ප්‍රශ්නේ. ඒ උත්තරේ තෘප්තිමත් වෙන්න බැරි ප්‍රශ්නේ තමයි දැන් මේ නිර්මාණය කරන්නේ සර්වබලධාරී දෙවි කෙනෙක්නේ. දැන් මේ ඩිසයින් එකේ තියෙන අවුල වේද අපි විශ්වාස කරොත් ඔබ ඔය කියන දෙවියන් වහන්සේ ඇත්ත කියලා. මම ඒ ඇත්ත කියලා පූර්ව නිගමනයක දැන් ඉඳගෙන මේ අපි දෙවියන් වහන්සේ බොරුද ඇත්තද කියලා වෙනම කතා කරන්න ඕනේ. ඔබ කියන කතාව ඇත්ත කියලා අපි හිතුවොත් මේ දෙවියන් වහන්සේ ලෝකයේ ලක්ෂ සංඛ්‍යාත ජාතීන් ඉඳදී අංක 1 ඊශ්‍රායෙල් ජාතිය තෝරගත්ත එක වැරදි. හරිද?
මොකද ඒ දෙවියන් වහන්සේ ඉන්දියාවේ මොහින්ද්‍රෝජාරෝ හරප්පා කියලා ශිෂ්ටාචාරයක් හැදෙනවා. ඒ එකක්වත් කියලා වගේ වගක් දන්නෙත් නෑ උනන්දුවකුත් නෑ උන්ට කෙලවුණත් කමන්නේ. ඔය මට පෙන්නන්න මට ඔය ගිවිසුමින් පෙන්නන්න ඊශ්‍රායලෙන් පිට ආසියාතිකයට දෙවියන් වහන්සේ ආශිර්වාද කරපු එක තැනක් මම දැන් ක්‍රිස්තියානි වෙනවා. ඉන්න මම දැන් ඔබතුමාට පෙන්නන්න යනවා ඒක. ඔව්. ඒ කොහොමද දන්නවද? ඔය දැන් අපි නිකමට ගමුකෝ ගෝලිය 12 දෙනෙක් තෝරගන්නවනේ යේසුස් වහන්සේ පොළොවට ආවහම. ඔය ගෝලිය 12 දෙනෙක් එක්කෙනෙක් පාව දෙනවා කියලා තෝරගන්නවා. ඒකත් නොදැන නෙමෙයිනේ යේසුස් වහන්සේ දන්නවා මේ මිනිස්සයා පාව දෙනවා. මේ ඔක්කොම දන්න පේදුරුත් අඳුරන්නේ නැහැ කියන කතාව හැමදේම දන්නවා. මොකද එතුමාගේ සැලැස්ම. එතකොට මේ සංසිද්ධියද ගේනකොට මේ ගෝලිය 12 දෙනා අඩු වෙනවා. එතකොට මේ කොහෙවත් නැති මේ ගිවිසුමක ඉන්න මිනිස්සු ඒ කියන්නේ දරුණු ගිවිසුම කිතුණුවන්ට පීඩා කරන මිනිස්සෙක් කියන පාවුල් මේ ජේසුස් වහන්සේ තෝරගන්න මගදී ඇයි පාවුල් ඊළඟ සංවාදයේ කතා කරමු පාවුල් කියන්නේ ගේම්කාරයෙක්. ඉන්නකෝ ඊළඟ සංවාදයේ කතා කරමු පෝල් සිසම් කියන්නේ සම්පූර්ණ ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මයේ විකෘති කිරීම. මම ඊළඟ සංවාදයේදී ඔබට කරුණු සහිතව පෙන්නනවා පාවුල් ඇත්තනම ඩැමස්කස් වලදී දෙවියන් ජේසුස් වහන්සේ ඇවිල්ලා පාවුල්ගේ අසන්ත කරලා ක්‍රියාපතේ තියෙන කතාව බොරුවක්. ඒක නෙමෙයි පාවුල් කරන්නේ. පාවුල් කරන්නේ Tamanට මේ පිරිසක් හදාගන්න පාවුල් තමයි ඇත්තටම මේක අවුල් කරේ. ඒක මම කියන්න ඕනේ නෑ. ඔබ දන්නවා ඒ කාලේ හිටපු ජේසුස් වහන්සේගේ ගෝලෙම පාවුල පිළිගත්තේ නෑ. පාවුල් බල්ලෝ කියලා වයින්නවා සමහර තැන්වල. අනිත් එක පාවුල් කියන්නේ අන්ත කපටියෙක්. මම යුදෙව්වන් අතර යුදෙවෙක් වෙමි. දැන් ඔබතුමාට එතනම පේනවා දෙවියන් වහන්සේ තෝරගන්න විදිය. අර ගෝලියෝ දන්නෙත් නැහැ මේ මිනිස්සුව තෝරගන්නවා කියලා. ඒ කියන්නේ ඔතන ප්‍රශ්නේ තියෙන්නේ ඉන්දික මහත්තයා මේ මිනිස්සුયો අතර නෙමෙයි දෙවියන් වහන්සේගේ සැලැස්ම අතරේ. ඔබතුමාට තේරෙන්නේ නැත්තේ. මොකද මම ඒක පාවුල්ගේ ඒ කියන්නේ දැන් අර තෝරගත්තයි කියන ගෝලියෝම දන්නේ නැහැ පාවුල්ව තෝරගත්තා. හැබැයි මම ඔබෙන් ඇහුවේ දැන් අන්න එතන ප්‍රශ්නේ තියෙන්නේ. මම ඔබෙන් ඇහුවේ හැබැයි මම ඔබෙන් ඇහුවේ දෙවියන් වහන්සේනේ මේ ලෝකෙ මෙව්වා කියන්නේ. මේ ලෝකෙ මෙව්වා කියන දෙවියන් වහන්සේ ඊශ්‍රායලෙන් පිට කිසි දෙයක් දන්නේ නැහැ. ඉන්දියාවේ දන්නේ නැති බව මම ඔප්පු කරනවා. බයිබලේ මම පැහැදිලිව පෙන්නන්න ඔබතුමාට. දැන් ඊශ්‍රායල් කාරයෝ ගැන මෙච්චර මැරීගෙන. හැබැයි ඊශ්‍රායල් කාරයෝ තෝරගත්ත එක කොච්චර වැරදිද කියලා ජෙරමියා පොතේ දෙවියන් වහන්සේ කියනවා Tamanට වෙච්ච වැරදීම. බලන්න අන්‍ය ජාතීන් ව්‍යාජ දෙවිවරු අදහන අන්‍ය ජාතීන් ඒ දෙවිවරුන්ට සලකන තරමට උඹලා මට සලකන්නේ නැහැ කියලා ජෙරමියා පොතේ දෙවියන් වහන්සේ දෙවියන්ට චෝදනා කරනවා. ඊළඟට දෙවියන් වහන්සේ කියනවා මම හිතුවා මම උඹලට කරපු වරද මොකද්ද? මේ මට තේරෙන්නේ නැහැ මෙච්චර හොඳට මේ වවපු මිදි වැලක් වල් මිදි වැලක් උනේ කොහොමද? Tamanගේ ඩිසයින් එකට Tamanට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් ද ලෝකේ සර්වබලධාරී දෙවියන් කියලා. ජෙරමියා පොත බලන්න. මම මේ ඔක්කොම ඕනේ මම ඔබතුමාට නිකන් දෙයක් කියන්නම් මේ ඔය වගේ පොඩි දේවල් නෙවෙයි උප්පත්ති පොතේ තියෙනවා. මේ ඔබතුමාට අවබෝධයක් ගන්න මම දෙයක් කියන්න නිකන් ඔය වගේ හිතනවනේ ඔබතුමා. මේ අර මං හිතන කෝණයෙන් නැතුව මේ ලෞකික මට්ටමින් නොයන්නේ. ඒ කියන්නේ එක තියලා තියෙන විදිහටනේ. දේව දූතයෝ කියලා දේව පුත්‍රයෝ කියලා සඳහන් කරන කොට්ටාසයක් මනුෂ්‍ය දූවරුන් සමග එකතු වෙලා පාපේ සමග එකතු වෙලා ඒගොල්ලෝ පව් කරලා මේගොල්ලෝ සමාජයක් හදන ඒගොල්ලෝ යෝධයෝ කියලා මොන කතාවක් තියෙනවා. ඕකෙදී ඔය දෙවියන් වහන්සේ තෝරගත්ත මොකද දෙවියන් වහන්සේම කියනවා මිනිස්සයා දැන් එයාම දාපු සැලැස්ම එයාම කියන මේ මිනිස්සයා හදපු නිසා මං තැවෙනවා. හයවෙනි පරිච්ඡේදය ඉන්න තැවෙනවා කියලා කියනවා. අපි නිකන් කතාවක් විදිහට කාදමුකෝ තැවෙනවා. මිනිස්සයා හදපු නිසා මං තැවෙනවා. මේ එයාම තමයි මේ කරගෙන යන්නේ. ඒ කරලා අර සෙත්ගේ වංශයේනේ ඔය දේව පුත්‍රයෝ කියන්නේ. ඒ කියන්නේ ආදම්ගේ ස්වරූපයෙන්ම තව ළමෙක් එනවා. එතකොට ඒගොල්ලොත් මනුෂ්‍ය දූවරුන් එක්ක සම්බන්ධ වෙලා අනාචාරකම් වල හැසිරෙනවා. එතකොට දෙවියන් වහන්සේ ඊට පස්සේ තමයි ජල ගැල්මෙවන්නේ. එතකොට ජල ගැල්මෙලා නෝවව තෝරගන්න නෝවගේ පර මේ මොකද්ද මේ ඔතනින්ම තේරෙන්නේ නැද්ද ඔබතුමාට මේ හැම තිස්සෙම දෙවියන් වහන්සේ මේ ධර්මිෂ්ඨකමට මිනිස්සේ කුරු කරන එක කරන්න කියලා ට්‍රේනින් එකක් කියලා. හැම තිස්සෙම බයිබලයේ තියෙන්නේ එකින් එක ස්ටෙප් එක මෙයා හරියන්නේ නැහැ. හරියන්නේ නැතුනම එයාව අයින් කරනවා ධර්මිෂ්ඨකමට උරු කරනවා. ප්‍රශ්න දෙකක් තියෙනවා සහෝදරයා. ඒ ට්‍රේනින් එකක් කරපු විදිය වැරදි බව ඔප්පු වෙනවා. ඒ ට්‍රේනින් එක අසාර්ථක බව ඔප්පු වෙනවා. ජෙරමියා දැන් ඔච්චරම ට්‍රේනින් කරලා දැන් ජෙරමියාගේ හරිය කතාව එනකොට එන්නේ මම හිතන කිසිමුරු 700 විතර. ඒ කියන්නේ ලෝකයේ ඉතිහාසයේ අවුරුදු 6000 කියලා හිතුවොත් එතනින් අවුරුදු 3000ක් විතර ගෙවිලා. ජෙරමියාට එනකොට දෙවියන් වහන්සේ කියනවා මට තේරෙන්නේ නැහැ උඹලා එයි මෙච්චර පිස්සු කලේ තෝරගත්ත જાතිය. ඇයි මම මෙච්චර හොඳට හදමු උඹලා කොහොමද නොබ කියලා මට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මේ ඒ කියන්නේ ඒ කියන්නේ මිනිස්සුන්ටනේ කියන්නේ. මිනිස්සුන්ට කියන්නේ මේ දෙවියන් වහන්සේ තෝරගත්ත දෙවියන් වහන්සේ නිර්මාණය කරපු જાතිය. උදාහරණයක් මම කියන්නම්. ඔයා චිත්‍රයක් අඳිනවා. ඔයා ඇඳපු චිත්‍රය ඇඳලා ඔයා කියනවා අයියෝ මේ කාලකන්ණි චිත්‍රයක් කැත චිත්‍රයක් කියලා. එතකොට චිත්‍රෙද වැරදි? චිත්‍රය ඇඳපු එකද වැරදි? නෑ නිර්මාණයක් අසාර්ථකයි කියලා කියන එකෙන් කියවෙන දේ තමයි නිර්මාණ කරුවා ෆේල් කියන එක. නෑ ඒ කිසි ලෙසකින් නිර්මාණය අසාර්ථක වෙන්නේ නැති හේතුව මම කියන්නේ. ඕකේ හැමතිස්සෙම උදාහරණයක් ගන්න. දැන් මගේ ළමයා නිතරම මම යනකොට ඒ ළමයාව මම නිතරම ගන්නේ ලයිව්. ඒ කියන්නේ ළමයාව ලයිව් ගන්න නිතරම ළමයාට මම කරන්න යන දේ ළමයාට අඟවන්නේ නැහැ නිතරම.
මම ලයිව් ගන්නවා මේ කේන්ති අරගන්නවා ළමයාව ඒ කියන්නේ ළමයාගේ මනසේ පැහැදීම සඳහා තමයි මගේ හැසිරීම යොමු වෙන්නේ මෙතන. නිතරම. ඔය සාර්කේ මාත් එක්ක මෙතන මේ දවස්වල කතා කරන සහෝදරයෙක් ඉන්නවා කිසි සහෝදරේ රාජා පොල්සිංහ කියලා. එයාත් ඔය තර්ක ඔය විදිහම ගන්නවා. හැබැයි ප්‍රශ්නේ තමයි ඔයාට සර්ව දැන් එයා ගත්තා දැන් යුදාස්ගේ කතාව මම ඒක ඊළඟ කතාවේදී ගන්නම් යුදාස් කතාව කියද්දී අර පරණ යුස් මේ සර්පයන් මිනිස්සු මුදේවා වගේ ඕගොල්ලෝගේ බයිබලයේ ඇත්ත නම් යුදාස් තමයි ඇත්තටම මිනිස්සු මුදවන්නේ. ඇත්ත විමුක්තිදායක යුදාස්. යුදාස් තමයි ජීවිතේ පරිත්‍යාග කරන්නේ. ජේසුස් කියනවා මට මැරෙන්න බෑ අනේ තාත්තේ මාව මේකෙන් බේරන්න කියලා. යුදාස් තමයි මම ඊළඟ සංඝාදී එක ගන්න මම කියනවා මේක නෙමෙයි. කියන්නේ මොන යුදාස් කියන්නේ? සර්ව බලධාරී බලයක් සර්ව ප්‍රඥාවක් තිබුණා නම් මම හිතන්නේ නෑ ඔයා මේ දෙවියන් වහන්සේ වැඩ කරන තරම් පිස්සු විදියට වැඩ කරයි කියලා. මම හිතන්නේ ඔබතුමාට තේරෙන්නේ නැද්ද? ওই බයිබලයේදී එතකොට ඔබතුමාට තව දෙයක් එනවා. ඔබතුමා කියපු දේ. ජේසුස් වහන්සේ ඇයි දෙවියන් වහන්සේ මාව බේරන්න කියලා එතන පැහැදිලියට මෙයා අපිට පෙන්වන්න මේ අවස්ථාවක් කරගත්තා. ඔබතුමා හිතන්නේ මොකක්ද? ඒකෙන් පෙන්වන්නේ වෙන මොකුත් නෙමෙයි. ජේසුස් දෙවියන් නොවන බව. ජේසුස් Tamanට උඩින් ඉන්න කෙනෙක් විශ්වාස කරනවා. ඔබ හරි තැන මම කියන්නේ. ඔබ හරි කියන තැන. ඒ කියන්නේ ඔබ අපේ මනුස්ස මට්ටමින් බලනකොට ඒක එහෙම අපිට හිතන්න තමයි එහෙම කරේ. ඉන්නකො. අපේ මනුස්ස මට්ටමින් ලෝක මට්ටමින් බලනකොට ජේසුස් මිනිසෙක් කියලා හිතන්න තමයි අපිට ඒක පෙළඹෙන්නේ. ඔබට අභියෝගයක් කරා ඔබ ඒක නැත්තම් දෙවි කෙනෙක් නිර්මාණය කරන්නේ. දෙවියන් වහන්සේ පටන් ගත්තේ අපගේ ස්වරූපයෙන් මිනිසයාම වුණු කියලා. මම ප්‍රශ්නයක් අහන්නද? ඔව්. ජේසුස් වහන්සේ ආවේ ලෝකයේ සියලු මනුෂ්‍ය වර්ගයාගේ පව් මුදවන්නද? සියලු මනුෂ්‍ය වර්ග පව් මුදවන්න කියන්නේ ඔන්න ඔතනක් තියෙනවා. සියලුම හරි දැන් යුදෙව් නොවන දැන් ඔයා කිතුණුවෙක්නේ. ඔව්. අපි කියමු සියලු කිතුණුවන්ගේ පාප වලටද ජේසුස් වහන්සේ ලේවලිමන්ද කිව්වේ? නෑ මුළු මේ විශ්වයේම මේ කියන්නේ මුළු ලෝකෙම. නෑ. ජේසුස් වහන්සේ කියන්නේ යුදෙව්ව විතරක් නියෝජනය කරපු කෙනෙක්. මම පෙන්නන්නද? ඔය විකෘතිය ජේසුස් වහන්සේ දේව පුත්‍රයෙක් කරලා ජේසුස් වහන්සේගේ චරිතය සම්පූර්ණ විකෘති කරන යෝහාන්. යෝහාන්ගේ සුභාරංචි. යෝහාන් කියන්නේ ඕගොල්ලෝ හිතන් හිටියට මේ අර ජේසුස් වහන්සේගේ පපුවට තුරුල්ලා හිටපු ගෝලයා නෙමෙයි. ඒ යෝහාන් නෙමෙයි. මම ඒක ඕනනම් ඔයා යෝහාන් 21 වෙනි පරිච්ඡේදයේ අන්තිම වාක්‍ය බලන්න. ඒකෙන් තේරෙයි මේ වෙන යෝහාන් කෙනෙක්. මේ ගොස්පෙල් 4 ලියපු කවුරුවත් ජේසුස් වහන්සේ ඇස් දෙකෙන් දැකලා නැහැ. මම ඒක ඊළඟ සංවාදයේ මම මේම කරන්නම් ඉඳි මහත්තයා. ඉන්නකො මගේ කතාව ඒක නෙමෙයි. යෝහාන් 3 වෙනි පරිච්ඡේදයේ කියනවා දෙවියන් වහන්සේ අපට කොයිතරම් ප්‍රේම කරේ දෙයක් මගේ වචනෙන් කියන්නේ වචන අපුරු වෙනස් වෙන්න පුළුවන්. තම ඒකජාතක පුත්‍රයා ලෝකයට දෙන තරමට උන්වහන්සේ අපට ප්‍රේම කරතේ. එහෙම තියනවද නැද්ද? තියෙනවා. හරි. හරිනේ? ඔව්. හැබැයි අර අන්‍ය ජාතික කාන්තාවක් ඇවිල්ලා ජේසුස් වහන්සේගෙන් තමන්ගේ දුව සමීප කරලා දෙන්න කොහමද ජේසුස් මොකද්ද කියන්නේ? දරුවන්ට දෙන්න තියෙන කෑම මම බල්ලොන්ට දාන්නේ නැහැ කියනවා. එතකොට ජේසුස් වහන්සේගේ දරුවෝ තමයි යුදෙව්වෝ, බල්ලෝ තමයි යුදෙව්වෝ නොවන අය. ඊළඟට ජේසුස් තව දෙනක කියනවා මම ආවේ මගේ රැළේ නැති වුණු පෙට්‍රෝ හොයන්න මිසක් අනිත් ඒවා සුවපත් කරන්න නෙමෙයි. මගේ වචනින් කියන්නේ. ජේසුස් වහන්සේ යුදෙව්වෝ වෙනුවෙන් විතරයි වැඩ කරේ. ඔය අවසානයේ සුභාරංචිකාරයෝ දානවා ඔබ යන්න ඔබ ගොස් සකල ජාතීන් ගෝලයන් කරන්න කියලා. හැබැයි ජේසුස් වහන්සේ දිගටම වැඩ කරේ යුදෙව්ව මුදවන විප්ලවකාරී. ඒ නිසා ජේසුස් වහන්සේ යුදෙව්වන්ගේ පිට ලෝකයක් මිදවීම ගැන කිසිම අදහසක් බයිබලේ නැහැ. මම ඔබට ඊළඟ වතාවේ ඒක පෙන්නනවා පොයින්ට් එක. ඒ නිසා දෙවියන් වහන්සේ ලෝකෙට ගිෆ්ට් එකක් දුන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔය කියන බයිබලේ දෙවියන් වහන්සේ ලෝකයක් කියලා එකක් දන්නෙත් නැහැ, විශ්වය කියලා එකක් දන්නෙත් නැහැ. දන්නවනම් පළවෙනි දවසේ ලෝකෙම මවල හතරවෙනි දවසේ ඉරහඳ මෙව්වා කියලා ලියන්නේ නැහැ නේ උප්පත්ති පොත. ඒක බොරුවක් කියලා කතෝලික මේ පොතක් තියෙනවා. ඒ කියන්නේ ඔබතුමා අදහස් කරන්නේ මොකද්ද? පළවෙනි දවසේ ලෝකෙම ඒ කියන්නේ මම කියන්නේ ෆර්ස්ට් එකේ කතාව. මේ විශ්වය ගැන යුදෙව්වෝ දැනගෙන හිටිය සුළු දැනුම තමයි යුදෙව්වෝ දෙවියන් වහන්සේට ආදේශ කළ බයිබලයේ ලිව්වේ. ඇත්තටම බයිබලයටයි දෙවියන්ටයි කිසිම සම්බන්ධයක් නැහැ කියලා මම කියන්නේ. මම කියන්නේ ලෝකෙම ආපු දෙවි කෙනෙක් ඉන්නවනම් ඒ දෙවියන්ට නෙමෙයි මම මේ අපහාස කරන්නේ. බයිබලයේ තියෙන අවුල් ටිකයි මම මේ පෙන්නන්නේ. ඒ කියන්නේ නෑ බයිබලයේ කිසිම අවුලක් නෑ. මොකද මම මේ බයිබලයේ මේ බලන ඔඩියන්ස් එකට මම කියන්නේ ඒක බැලුවා නම් තේරෙයි බයිබලයේ කොයිතරම්. ඔබතුමා කියනවා නම් මේක අවුලක් පෙන්නන්නද? දෙවියන් වහන්සේ ලෝකෙම අවලා අඳුරෙන් ආලෝක වෙන් කරනවා. හරිද? ඊට පස්සේ පළවෙනි දවසේ. හතරවෙනි දවසේ තමයි ඊට හඳ මවන්නේ. ඕක ડોક્ટર සාකිර් නායික් සහ ડોક્ટર විලියම් කැම්බල් අතර ඩිබේට් එකක් තියෙනවා ඉංග්‍රීසි දන්න අය බලන්න පුළුවන්. ඔබතුමා දවස් විදියට ගන්නේ කොහමද? මට ඒක පැය 24 දහවල් විය රැය විය කියලා ඉතාල පැහැදිලිව බයිබලයේ තියෙනවා. මම රාජා පැය 24 ඔව් දවල් විය රැය විය කියලා තියෙනවා. ඒක දැන් කියන්නේ ඒක දැන් කියන්න යන්න එපා. දෙවියන් වහන්සේ දවස කියන්නේ අපේ දවස නෙවෙයි කියලා. එහෙමනම් 7 වෙනි දවස සබත් දවස ගන්න කියලා කියපු එකත් එහෙනම් යුගයක් වෙන්න එපා. ඒක විතරක් කොහොමද තනි දවසක් වෙන්නේ? ඕකෙදී ඔය මිනිස්සයන්ට ඒ දේ මිනිස්සුන්ව ට්‍රේනින් කරන්නනේ ඕක මේව කරේ. සහෝදරයා මම ඔබට කිව්වනේ. ඔය දෙවියන් වහන්සේ ඔතන පැහැදිලි දැන් ඔතන අපි රාජා පොලසිංහම් කියලා සහෝදරයෙක් කියලා මම කිව්වා නේද? ඔහු ඊළඟ සතියේ මාත් එක්ක විවාදයක් කරනවා. ඔහු ඒකෙදි ඉතා පැහැදිලිව කියයි. දවස කියන්නේ පැය 24 කියලා ඔහු ඉතා පැහැදිලිව කියනවා. දවස කියන්නේ පැය 24 නොවෙනවා කියලා මම කියනවා. හරි අපි දවස කියන්නේ ලොකු කාලයක් කියලා පිළිගනිමු. හරි. මොකද ආදන්ට සත්තුන්ට නම් දාන්නම පැය 24න් පුළුවන්. හරි ඒක තමයි. ඒක තමයි මගේ ප්‍රශ්නේ. මට ඒකට උත්තරයක් දෙන්න ඔය රාජා පොලසිංහම් කියන එක. ඔයාගේ කිව්ව එක හොඳ තර්කයක් අර සහෝදරයට ගහන්න. so thank you. ප්‍රශ්නේ ඒක නෙවෙයි.
පැය 24 මුළු අපි හිතමුකෝ කෝටි 100ක් දවසයි කියලා අපි හිතමුකෝ. ඒත් සහෝදරයා පළවෙනි දවසේ ඉරමවල පෘථුවියමවල හතරවෙනි දවසේ තමයි ඉර හඳමවන්නේ. මේක ඇත්ත විදියට සම්පූර්ණම වෙනස්. ඒක මම හිතන්නේ 10 11 වසර වෙනකම් විද්‍යාව දන්න ඔබ දන්නවා ඇත්තම ඇත්ත කතාව. ඔව් මොකද්ද? ඒ නිසා නෑ මොකද්ද ඒ කියන්නේ ඇත්තම සූර්යයා නිර්මාණය වෙලා අවුරුදු බිලියනයකට පස්සේ තමයි පෘථුවිය නිර්මාණය වෙන්නේ. ඒ පෘථුවිය නිර්මාණය වෙලා අවුරුදු බිලියනයකට ඊට පස්සේ ඒක සහිත ජීවියෙක් ඇති වෙන්නේ. අටුතරමින් මේ අනුපිළිවෙලවත් බයිබලේ නෑ. වෙන ඒවා ඕනේ නෑ. ඒ කියන්නේ බයිබලේ හැටියට පොළොව මවල තමයි ඉරමවන්නේ. මොකද යුදෙවෝ හිතන් හිටියා පොළොව තමයි මාර තැන කියලා. ඒ පොළොවේ ඊශ්‍රායලයේ තමයි මාර තැන කියලා යුදෙවෝ හිතන් හිටියා. ඒගොල්ලෝ ඒක දෙවියන් වහන්සේලා ආදේශ කරා. ඒ මලක්කල්පිත දෙවියෝ ඊශ්‍රායල් වරුගේ දෙවියෝ. ඒ කියන්නේ ගෝත්‍රික දෙවියෝ. දැන් මම ඔතන ගැන ඔබතුමත් එක්ක තර්ක කරන්න නැති හේතුව තමයි ඔතන ගැන තර්ක කරන්න නැති හේතුව තමයි ඒකෙදි බයිබලේ අවුල් නෑ කියපු නිසා. බයිබලේ අවුල් නෑ කියන්නේ මොකද මට ඕනේ නෑ. මට ඕනේ නෑ බයිබලයේ විද්‍යාවත් එක්ක ලොකුවට මම ඔතන පැහැදිලි කරන්න බයිබලයේ තියෙන අවුල් බයිබලයේ ඇතුලෙන් පෙන්වන්න පුළුවන්. ඊළඟ සංවාදෙදී ඔබතුමාම තේරුම් ගනීවි ඔබ විශ්වාස කරන බයිබලයේ කොයිතරම් අවුල් පොතක්ද කියලා විද්‍යාව නැතුවම. ඔව් ඉතින් ඔතන සාමාන්‍ය දෙයක් නේ ඉන්දික මහත්තයා. දැන් ඔය පොතක් ලියනකොට මිනිස්සෙට එකක් ඉස්සරහට දෙලා අනිත් එක පස්සට යන්න පුළුවන් ජාතීන් වශයෙන්. දැනුම බැරි මේක ලියුවේ සුද්ධාත්මානුභාවයෙන් කියලා තියෙන නිසා. හරි. ඔයා කියන එක පිළිගන්න පුළුවන් මේක මිනිස්සු ලියුවා කියනවා. මේක කතෘත්වය පවරන්නේ සුද්ධාත්මයන් වහන්සේලා. හරි සුද්ධාත්මයන් වහන්සේට නොතේරෙන සබ්ජෙක්ට් එක මම ඔයාලට කියන්නද? මේ බයිබලයේ ලියපු සුද්ධාත්මයන් වහන්සේලා අනේ ඔයාලට සුද්ධාත්ම දීවනාව තියෙනවා නම් කරුණාකරලා ගණන් උගන්නන්න. මේ බයිබලයේ මැතමැටිකල් එරර්ස්ම තියෙනවා 20කට 30කට 40කට වඩා. මම ඊළඟ සතියේ පෙන්නන්නම්. සුද්ධාත්මයන් වහන්සේලා ගණන් උගන්නන්න. ගණන් කියන්නේ අංක ගණිතය. ජ්‍යාමිතිය වගේ උගන්නන්න යන්න එපා. යන්නේව තේරෙන්නේ නැහැ. අංක ගණිතය උගන්නන්න. චක්‍රය උගන්නන්න. මම ඊළඟ විවාදයට පෙන්නන්නම්. බයිබලයේ තියෙන මැතමැටිකල් එරර්ස්. දැන් ඉන්දික මහත්තයා බයිබලයේ ඒක ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දුන්නා සුරේෂ් මහත්තයා. දැන් ඔබතුමාට ආපු කියා ගන්න බැරි දේවල් ටික දැන් කියන්න පුළුවන් අවසන් විනාඩි 6 ඔයාලා දෙයක් පරිපූර්ණ දෙන්න. ඔව්. බොහොම ස්තුතියි මේ සහෝදරයා. මේ දැන් ඉන්දික මහත්තයා කිව්වා මේ බයිබලයේ දැන් මේ තැන් වැරදි ගොඩක් තැන් වැරදි කියලා. ඒ ඉන්දික මහත්තයා ඔබතුමා හරි කියන්නේ ඔබතුමා බලන්නේ බයිබලීය පොතක් විදියට ස්ටඩිස් කරන කෝණකින්නේ. එතකොට ඕක මේ ඔබතුමාට කවදාකවත් අත්දැකීමක් ගන්න නම් මම කියන්නේ ඔබතුමා මේ අත්දැකීම ලබයි කියලායි. යේසුස් වහන්සේව පිළිගත්තේ නැත්නම් මේ සුද්ධාත්මයන් වහන්සේ ලබන්න බෑ කවදාකවත්. ඒ සුද්ධාත්මයන් වහන්සේ ලැබුවට පස්සේ තමයි ප්‍රඥාව වෙන්නේ. ඒ නිසා ඒක මම එහෙමම තියෙනවා. ඔබතුමාත් එක්ක ඒ තර්කයට යන්නේ නැහැ. මොකද මම ලබන අත්දැකීම ඔබතුමාට ගන්න බෑ කවදාකවත්. මොකද මම මේ ආධ්‍යාත්මික ස්වභාවයේ ඉන්න නිසා. මම යේසුස් වහන්සේත් එක්ක ඒ ගනුදෙනුව යන නිසා. ඒ කියන්නේ යේසුස් වහන්සේත් එක්ක ඒ ප්‍රේමයත් එක්ක බැඳිලා සුද්ධාත්මයන් වහන්සේ ගනුදෙනුව යන නිසා. එතකොට මේ බයිබලයේ ඔබතුමා තර්ක වලින් පෙන්නනවා කිව්වා මේ දැන් එක තැන් වැරදි තැන්. මම කියනවා හරි. වැරදි තැන් තියෙන්න පුළුවන් බයිබල් එක මේ විදියට. හැබැයි ඒ වැරදි තැන් ඔබතුමාට පේන්නේ ඔබතුමා ඒ පොතක් විදියට වැරදි තැන් හොයන නිසා. ඕක කතාවක් වගේ මුල ඉඳන් අපි ගන්න යනවා සුද්ධාත්ම වහන්සේ තුල. ඒ කියන්නේ අපිට ප්‍රශ්නයක් නෑ බයිබලයේ මේ කොච්චර මෙහෙම වැරදුනාද අනම්මනම් ඒ වචනත් එක්ක ප්‍රශ්නයක් නෑ. බයිබලයේ මුල ඉඳන් විශ්වාසයක් උඩ ගොඩ නැගෙන්නේ. ඒ කියන්නේ ඕක යේසුස් වහන්සේ මුලින්ම හම්බ වෙන්න ඕනේ. හම්බ වෙන්නේ නැති මිනිස්සෙට බයිබලයේ විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. බයිබලයේ දැන් ඕක ඔබතුමාට මම නිකන් කියන්න මේ බයිබලයේ කියන එක තියෙනව නේද? ඔබතුමාට මේක තියෙන්නේ ඉගැන්වීමට, හික්මවීමට, තරවටුවට ඔහොම කියලා තමයි මේ බයිබලයේ කියන්නේ. සුද්ධාත්මයන් වහන්සේ ලබන්න බයිබලයේ ඕනේ නැහැ කියලා. ඒ කියන්නේ එහෙම කියලා නැහැ. හැබැයි එහෙම දෙයක් කියලා නැහැ. සුද්ධාත්මයන් වහන්සේ ලබන්න බයිබලයේ ඕනේ කියලා. බයිබලයේ කියවන්න ඕනේ කියලා. එහෙම දෙයක් කියලා නැහැ. මේ ඒක තමයි උතන වෙනස තියෙන්නේ. මොකද ඔය අනිත් මිනිස්සුන්ට ඒ කියන්නේ සමස්තයක් වශයෙන් බයිබල් දන්න මිනිස්සුන්ට සුද්ධාත්ම වහන්සේ ලබලා නැත්තම් මේ කතාව තේරුම් ගන්න බෑ මං කියන කතාව. මොකද බයිබලෙත් ඒක කියලා නැහැ. බයිබලේ සමහර තැන් කියලා තියෙනවා සුද්ධ ලියවිල්ල. ඔබතුමා පිළිගන්නවනේ සුද්ධ ලියවිල්ල කිව්වොත් මේ බයිබලයේ කියලා බයිබලයේ තමයි සුද්ධ ලියවිල්ල තමයි මේ ප්‍රසංස්කරණය වෙවි ඇවිල්ලා තියෙන්නේ. යුදෙව්වා සුද්ධ ලියවිල්ල තියෙන්නේ මේ සංශෝධනය වෙනකම් පමණයි. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ එනකම් තිබ්බ ඡායාවක් වගේ දෙයක්. මේක කියන්නේ මිනිස්යන්ව රැකවල් කරන, ඒ කියන්නේ මිනිස්යන් එක එක ආකාරයට ගොඩනගන එක එක රැකවල් කරලා ගබඩාවක තියෙන මේ නිකන් එක්තරා විදියක ඉගැන්වීම් පාඨමාලාවක් පමණයි බයිබලයේ කියන්නේ. ඒතකොට මේ බයිබලෙන් එහා ගිය දේ ලෝකෝත්තර දේ ඔබතුමාට දැනගන්න ඔබතුමා යේසුස් වහන්සේ පිළිගන්න වෙනවා. පිළිගන්න නම් ඔබතුමාට අවස්ථාවක් එන්න ඕනේ. මොකද්ද? ඒක මම දන්නේ. ඔබතුමාගේ මේ අවස්ථාව යටහත් පහත් සිතගේ යේසුස් වහන්සේව පිළිගන්න අවස්ථාව ඔබතුමාට එන්න. ඔබතුමාට තේරෙන්නේ අර පාවුල් කියන මිනිස්සයව තෝරගත්තු මොහොත ඔබතුමාට දැනෙන විදියක් නැහැ. මොකද
පාවුල්ව තෝරගත්තේ පාවුල්ගේ ඒ තරම් උඩඟු අවස්ථාවක පාවුල් ඉන්නකොට පීඩා කරගෙන ඉන්නකොට පාවුල් යේසුස් වහන්සේ තෝරගත්තා මට උඹ පීඩා කරන්නේ නැහැ කියලා. එතකොට ගෝලියෝ පිළිගත්තේ නැහැ මේ පාවුල්ව තෝරගත්තා කියලා අන්න ජාතින් සුභාරංචිව. හැබැයි යේසුස් වහන්සේ මේ කියන්නේ දෙවියන් වහන්සේගේ සැලැස්ම කවුරුත් පාවුල්වත් ගෝලියෝවත් දැනන් හිටියේ නැහැ. මොකද කිසිම කෙනෙක්ට කියන්න බෑ දෙවියන් වහන්සේගේ සැලැස්ම මොකක්ද කියලා. හැබැයි යම් තාක් දුරට මිනිස්සුන්ට දැනගන්න පුළුවන් ප්‍රඥාවක් දෙනවා සුද්ධාම වහන්සේ ලැබුවට පස්සේ මෙන්න මේ විදිහේ සැලැස්මක් මම දාගෙන එනවා කියලා. දාගෙන ඇවිල්ලා මෙන්න මේ විදිය දෙයක් මම කරන්න යනවා කියලා. ඒකත් සුද්ධාම වහන්සේ ලැබුවට පස්සේ එන දෙයක්. ඒක මනුස්ස මනසකින් හිතලා කරගන්න බැරි දෙයක්. මොකද හැමතිස්සෙම මිනිස්සයා නිතරම කොටු වෙන්න බලනවා වහල් ස්වභාවයකට රාමුවකට නිතරම කොටු වෙන්න බලනවා. අපේ කමට මමත්වයට. ඔතනදිම මමත්වය ඇති වෙනවා. මොකද අපේ කම මමත්වය, ಜಾති, ආගම කියලා ඇති වෙච්ච ගමන්ම අර මේ සුද්ධාත්ම ආනුභාවය කියන එක මිනිස්සයාට දැනෙන්න පටන් ගන්නෑ. එතකොට ඇති වෙන්නේ මේ ලෞකිකත්වයකින් ඇති වෙන මේ ජූලිතකමක් ආගමික. දැන් සාමාන්‍යයෙන් කියනවනේ ඔබ ගොඩක් කිතුනෝ කියනවා මම කිතුනොත් එක්කත් ඕන තැනක ඒක ජේසුස් වහන්සේට කේන්ති ගියා කියනවා කසයක් අරන් ඔන්න මම මේ කරා කියනවනේ සමහර තැන්වල මේ ගැහුවා කියන නොවත් ඔබතුමාට හොඳ දේවල් ඉගෙන ගන්න මම පෙන්නලා දෙනවා බයිබලෙන් ජේසුස් වහන්සේ කේන්ති ගියේ නෑ කියලා එතන මොකද හේතුව තමයි නිකන් සාමාන්‍ය හිතන්න ඕනේ ලණුවක් හදන්නම කොච්චරලා යනවද ලණුවකින් ජේසුස් වහන්සේ ලණුව කසයක් සාදා ලණුවකින් එතකොට එකපාරට කේන්ති ගියේ මිනිහෙක් අතර තියෙන එකෙන් අහු වෙනවා ජේසුස් වහන්සේ කල්පනා කරා අර කැලල් නතු සත්තු පූජා කරන්න සිටිනවා ඒ වෙලේ. ඒ සමාජය අනුව. අපි කියන්නේ සමාජය අනුව. මං කියන්නේ දැන් මේ සත්තු මරණ එක හරි කියලා. සමාජය අනුව කැලල් නැති සත්තු පූජා කරන දේ ඒ කැලල් කරන්නේ නැති වෙන්න තමයි මේ ලණුව ඇදුවේ. ඒ කියන්නේ පොළු වලින් ගහන්න බැරි නිසා සත්තු එළියට යන්න ගග එහෙම එළියට දාගන්න. එතකොට ඕක නිකන් මිනිස්සේ කර්තෘ රූප කරනවා අම්මා කේන්ති ගිහිල්ලා පුටු පයෙන් ගැහුවා අර ෂෝ එකක් වගේ. ෂෝ එකේ පෙන්නන්නේ නේමනේ අතනින් පුටු පයින් මිනිස්සු ඔය විකෘති කරන්නේ සෑමතිස්සෙම විකෘති මානසිකත්වයේ ඉඳගෙන ඒ දේ බලන නිසා. ඒ කියන්නේ නිතරම මේක හම්බෙන. අපි නිතරම දැන් ඔබතුමාට කවදාකවත් මම නම් කියන්නේ ජේසුස් වහන්සේව පිළිගන්නේ නැතුව මේ මම කියන කතාව දැන් මගෙන්ම මේ කතා කර අහගන්න ටික ඇරෙන්න අත්දැකීමකින් ලබන්න පුළුවන් ඒක මම හිතන්නේ. මම තව කියනවා. තව දෙයක් කියනවා. ඕන මිනිස්සෙක්ගෙන් අහන්න ඔබතුමා මේ ගිහිල්ලා සුභාරංචිය කියන්නේ මොකක්ද කියලා. සුභාරංචිය කියන්නේ මොකක්ද කියලා අහන්න. එක එකන එක එක දේවල් කියනවා. හැබැයි අවසාන සුභාරංචිය තමයි අපි ලබන අත්දැකීම. ඒ කියන්නේ අත්දැකීම කියන්නේ මම මානසික ක්ලේශයන් දුරු කරනව නැද්ද කියන එක දන්නේ මම. මේකෙන් ජය ගන්නවා කියලා දන්නේ මම. ඒ කියන්නේ බුද්ධ ආගමේ මම හිටියා මම මේ වෙන්නේ මම සාමාන්‍ය බුද්ධ ආගමේ පසුබිමේ ඇදුණු වැඩුනේ දාම් පාසල් ගියා. බුද්ධ ආගමේ ඉඳලා මට ඒක කරගන්න පුළුවන් වුණා නම් මට ජේසුස් වහන්සේගෙන් වැඩක් නැහැ. මොකද එකම දේ ධර්මය. මොකද ධර්මයේම තමයි මාංශවත් උනේ. අතන කරගන්න බැරි නිසා මම පව්කාරී නිසා මාව තෝරගැනීමක් තිබ්බා. මොකද මේ දේම කරවන්න වෙනස් විදියකට. එකම දේ වෙනස් විදියකට කරවන්න. ධර්මයේ හසුරවන්න. ඒ ආත්මික තලයට ගෙනියන්න. හැබැයි ඒ දේ මාව තෝරා ගැනීම මගේ මොන ආගමද මොන පසුබිම්ද කියලා මට අදගත් නැහැ. ඒ වැදගත් නැහැ. මොකද මම දැන් නිතරම මම ඒක කියන්නේ මම බුද්ධ ආගමේ හිටියා නම් ඒ ආගමික සාතුන් වහන්සේලා තුල මම වර්ධනය වුණා නම් මට ඒ තුලින් ගමන යන්න සෙට් වුණා මම එතනින් යනවා. හැබැයි මට ජේසුස් වහන්සේ හම්බෙන්නේ නැති නේ. හැබැයි මට දැන් ජේසුස් වහන්සේ හම්බෙලා තියෙනවා. ඒ තුල අධ්‍යාත්මයෙන් තුල. හැබැයි ඔබතුමාට ජේසුස් වහන්සේ හම්බෙලා නැහැ තාම. ඔබතුමා කතා කරනවා විතරයි. සුද්ධාම වහන්සේ ලැබුවට පස්සේ මේ දේ කතා කරන්නේ නැහැ ඔබතුමා කවදාක. මොකද ඔබතුමාට ඒ දැනුම එනවා. ඔබතුමා අපි කතා කරමු මේක දිගින් දිගට ඔබතුමාගේ වැරදි පෙන්වන්න බයිබලේ. මම මේ පසුබිම් බලලා මම ඒවට උත්තර දෙන්නම් හැම ඉදිරියේ සාකච්ඡාවලදී. තොරත් මහත්තයා දැන් අපි අවසන් විනාඩි 5 මම මේ පාර විනාඩියක් හරි දුන්නා. මොකද මේ එතුමාට මේක අන්තික සත්‍ය වීලර්ස් YouTube channel එක කරා ඔයගොල්ලෝ අපිත් එක්ක එකතු වෙන්න මම හිතන්නේ මේ ප්‍රථම වතාවට තමයි අපි මේ වැඩසටහන පංචමහා වලින් පස්සේ ලංකාවේ පළවෙනි වතාවට ක්‍රිස්තියානි අයත් එක්ක අපි සංවාදයක් තියෙනවා. ඔව් ඉතින් මේ තොරත් මහත්තයා අවසන් විනාඩි 5 අපි අවසන් කරමු මේ එතකොට මේ ප්‍රේක්ෂකින්ට DC බුද්ධිමත් කිතුණුවන්ටත් මගේ යෝජනාව තමයි සහෝදරවරුනි යුදෙව්වෝ කියලා ජාතියක් ලෝකේ ඉන්නවා එදත් හිටියා. ඒ යුදෙව්වෝ තමන් ලෝකේ ග්‍රහණය කරගත්ත විදිය තමන් ලෝකේ තේරුම් ගත්ත විදිය අනුව ඒ යුදෙව්වෝ මවාගත්ත දෙවි කෙනෙක් හිටියා යාවේ කියලා. ඒ දෙයියෝ ගැන ඒ යුදෙව්වෝ කතා හැදුවා. ජන කතා හැදුනා වුරුදු දහස් ගණනක්. ක්‍රිස්තු පූර්ව 4 වෙනි සතවර්ෂ වෙද්දී ඒවා ග්‍රන්ථගත වුණා. ක්‍රිස්තු පූර්ව 10 වෙනි සතවර්ෂ විතර ඉඳලා මෝසෙස්ගේ නමින් වෙන කවුරු හරි පංච පුස්තකය කියලා පොතක් ලිව්වා. ඒක මෝසෙස් ලියපු එකක් නෙමෙයි මම ඊළඟ සතිය ඔප්පු කරන ඊළඟ සම්පාදනය ඔප්පු කරනවා. ඒ පොත්වල තියෙන ජනකතා ඇත්ත කියලා විශ්වාස කරගෙන යද්දී ජේසුස් වහන්සේ ඇවිල්ලා යම් දහමක් කියනවා. ඒක යම් විදිහක විකෘතියක් වෙලා ඒක කොහොම හරි රෝමෙට ගිහිල්ලා රෝමේ ජාතික ආගම බවට පත් වුණා ක්‍රිස්තු වර්ෂ 312 වෙද්දී කොන්ස්ටන්ටයින් රජුරු. ඊට පස්සේ මොකද වුනේ? මුළු රෝමෙම බලහත්කාරයෙන් රෝමයේ විසින් යුරෝපයේ මේ ආගම පැතිරෙව්වා. හැමෝම කතෝලිකයෝ කරා. ඊට පස්සේ ලෝකේ පුරා ත්‍රස්තවාදී විදියට, ප්‍රචණ්ඩ විදියට, ම්ලේච්ඡ විදියට
කතෝලිකයෝ ඊළඟට ප්‍රොටෙස්ටන්ට් ක්‍රිස්තියානිකාරයෝ ගිය රටවල් වල බලහත්කාරයෙන් ආයුධ භාවිතයෙන් මේ ආගම පැතිරෙව්වා. නැතුව මේ ආගම ඇත්තටම සත්‍යය මත පදනම් වුණු ඇත්තටම ලෝකේම ආපු දෙවි කෙනෙක් අව්‍යාජ දෙවි කෙනෙක් මත පදනම් වුණු ආගමක් නෙමෙයි. ඒක මම ඊළඟ වතාවේදී කරුණු සහිතව ඔප්පු කරනවා. මම කියවනේ සහෝදරයත් එක වුණා. හැබැයි මගේ සහෝදරයට එක බොහොම ස්තුතිවන්ත වෙනවා. එයා සමහර ඒවා අවංකව පිළිගත්තා. බයිබලයේ දරුවෝ මරපුවා තියෙනවා කියලා සොඳ මහත්තයා පිළිගත්තා. බයිබලයේ යම් එයා කියනවා ඒකට පසුබිම් හේතු තියෙනවා කියලා ඒකයි අපි අහමු. හැබැයි මේ සිද්ධිය එතුමා පිළිගන්න තරම් එතුමා නිහතමානී. ඒක නේ අපි කරු කරන්න ඕනේ. මේක වහන්න උත්සාහ කරේ නෑ එතුමා. මං කියන කතාව බොරු කියලා කියන්නේ නෑ නේ එතුමා. මං මේ බයිබලයේ රෙෆරන්ස් පෙන්නන. එතකොට මම පෙන්නන මේ ඊට පස්සේ මොකද වුනේ දැන් මේ ලෝකයේ මේ දැන් ගම්බාර දෙවියෝ අදහන කවුරු හරි මෝඩ මිනිස්සේ ලෝකේ හොඳම කෝටිපති හරි ඇමරිකාවේ ජනාධිපතිවරයා හරි වුණොත් එහෙම මුළු ලෝකෙම ගම්බාර දෙවියෝගේ විශ්වාසය තමයි ප්‍රොමෝට් කරන්නේ. ඒ නිසා මේ සිවිල් බලයයි දේශපාලනික බලයයි ආගමික බලයයි මත මේක ප්‍රොමෝට් වුණා මිසක් මේ ක්‍රිස්තියානි ආගම කියලා කියන යුදෙව්වන්ගේ ගෝත්‍රික ආගමක එක්තරා විදිහක විකාශනයක්. හොඳම උදාහරණය මම කියන්නම් දෙවියන් වහන්සේ ලෝකෙ මෙවුවා කියන්නේ. දෙවියන් වහන්සේ සියලු සත්තු මෙවුවා කියන්නේ මම මේ සහෝදරයට පොඩි හෝම්වර්ක් එකක් දෙනවා ඊළඟ සංවාදයට කලින්. අලියා කියන්නේ ලෝකේ ඉන්න බුද්ධිමත්ම සතෙක් සොඳ මහත්තයක් දන්නවනේ. අවුරුදු 5ක විතර ළමයිගේ බුද්ධිය තියෙන අලියා. අලියා ගැන තියෙන එක තැනක් හොයන්න පරණ කිව්සු. අලියා ගැන නෑ. මොකද යුදෙව්වෝ අලි දැකලා නෑ. ඒ නිසා යුදෙව්වෝ දන්නේ අලිමව්ව දෙවියන් වහන්සේ කෙනෙක්. ඩයිනෝසර් ගැන මං අහන්නේ. ඩයිනෝසර්ලා ගැන මං අහන්නේ. ඩයිනෝසර්ලා ගැන නෙමෙයි මං අහන්නේ. අලියා ගැන හොයන්න බයිබල. අලියා ගැන එක වචනයක් නෑ. ඉතින් මොකද යුදෙව්වෝ අලි දැකලා නැතුව ඇති. ඉතින් යුදෙව්වෝ මේ යුදෙව්වෝ තමන්ගේ දැනුමෙන් ලියපු ගෝත්‍රික ජනකතා එකතුවක් මේ බයිබලයේ කියන්නේ. ඊට පස්සේ අලුත් කිවිසුමල ජේසුස් වහන්සේ බෞද්ධයෙක් හැටියට ඉන්දියාවේ ඉගෙනගත්ත යම් ධාර්මික කාරණා විකෘති කරත් අඩු වැඩි වශයෙන් එකතු වෙච්ච නිසා අලුත් කිවිසුමේ පොඩි පොඩි හොඳ දැන් තිබුණත් අලුත් කිවිසුමේත් වැරදි දැන් තියෙනවා. හැබැයි පරණ කිවිසුමේ වැරදි වැඩි අලුත් කිවිසුම වලට. ඒකයි මම අලුත් කිවිසුම ගැන කතා කරන කාලේ නාස්තිල කරන්නේ. බයිබලයේ විද්‍යාත්මක දෝෂ බහුලයි, ගණිතමය දෝෂ බහුලයි. කිසිසේත්ම මේ පොත දෙවියන් වහන්සේකට තිය අඩු ගානේ ප්‍රේතයෙකුට මේක යක්ෂයාටවත් සම්බන්ධ නැහැ. මොකද යක්ෂයාවත් මෙච්චර අවුල් අප්සෙට් පොතක් ලියයි කියලා මම විශ්වාස කරන්නේ. කොටින් මේක දෙවියන්ගේ නෙමෙයි යක්ෂයාටත් සම්බන්ධයක් නැති පොතක්. ඊළඟ සංවාදෙදී මම බයිබලයේ දේව වාක්‍යයක් නොවන බවත්, ජේසුස් වහන්සේ දෙවියන් නොවන බවත්, බයිබලයේ හුදෙක්ම ජනකතා සහ ජන විශ්වාසය ඇතුළත් පොතක් බවත් කරුණු සහිතව ඔප්පු කරනවා. මම හිතනවා අපේ සහෝදරයා ඒ වැඩේට කැමතියි. බොහොම ස්තුතියි. බලපු ඔඩියන්ස් එකටයි බාර මම කියපු එකට අපේ සුරේෂ් මහත්තයා කියපු විදිහට කියලා ඔබේ බුද්ධියෙන් කල්පනා කරලා බයිබලයේ කියවලා ඔබේ මගේ එකම පරමාර්ථයක් තියෙන්නේ සියලු දේ සමාදානය කරන එක. ඔව්. ඒ කියන්නේ සියලුම දෙනා බෙදිලා ඉන්න මොහොතක සියලු දේ සමාදානය කරන එක තමයි මගේ මූලික පරමාර්ථය. ඒක ධර්මයේ තුල කරන දෙයක් මම කරන්නේ. රාජා කුලසිංහම් සහෝදරයාත් ඔබත් විතරයි මේ අභියෝගය බාරගත්තේ. මොකද දේවධර්ම විශාරදයෝ දන්නවා මේකට આવොත් වෙන අවුල. ඒගොල්ලෝ බාරගන්නේ ඒ බාර ගැනීම ගැනම ඔබට බොහොම ස්තුතියි. මොකද ඒකට එන්න බැරි මෙහෙම හේතුත් තියෙන්න පුළුවන්. සමහර දේවධර්ම විචාරයන් කැමති නැහැ මේ පල්ලියෙන් අර පල්ලියට යනකොට. එතකොට එහෙම තත්ත්වයක ඉන්න දේවධර්ම විචාරයන් කොහොමද මේ අනිත් ආගම් එක්ක සමාදානෙන් ජීවත් වෙන්නේ? ඔබේ කැමැත්ත පරිදි අපි අනිවාර්යයෙන්ම මේක ඊළඟ වටේට ගෙනියමු. හරි ඕකේ. බොහොම ස්තුතියි. ගොඩාක් ස්තුතියි. ඒ වගේම සත්‍ය වීලව් YouTube channel එක මගේ මිතුරේනේ මම හිතන්නේ YouTube channel එක ප්‍රථම වතාවට වගේ මම මතක හැටියට නම් මම දැකලා නැහැ ඉන්දි මහත්තයා. පානදුරාවාදයෙන් පංචමහා වාද වලින් පස්සේ මෙහෙම එකක් ලංකාවේ වෙලා නැහැ ක්‍රිස්තියානි. අයත් එක්ක අපි තමයි මේ පළවෙනි වතාවට පටන් ගත්තේ. පුළුවන් ආගම. හරි ආඩම්බරයි මේක කණින් මේක මේ ආගම් විනාශ කරන්න නෙමෙයි ආගම් ඇත්තද කියලා හොයන්න. ඒක වැදගත් මේක මේක මහත්තයා. ඔව් අනිවාර්යයෙන්. මේ දෙයක් එහෙම නැත්නම් ආගම් ජාතිවාදයක් අවුස්සන්න නෙමෙයි. සුරේෂ් මහත්තයාට පුළුවන් ආකාරයට අපිත් එක්ක ඒතුමා. හැබැයි මටත් පුළුවන් ආකාරයට තියෙන සම්පත් තුලින් අපි මේ වැඩගොත් කරේ මොකද තියෙන සෞඛ්‍ය අනාරක්ෂිත ප්‍රශ්නෙත් මුල් කරගෙන මේ රටේ තියෙන ගැටලුත් එක්ක තමයි මේ අපි යන්නේ. ඉතින් තුරත් මහත්මයා සුරේෂ් මහත්තයා ගොඩාක් ස්තුතියි. සත්‍ය වීලොග්ස් YouTube channel එක අපිත් එක්ක එකතු වෙන්න, subscribe කරන්න, මේක share කරන්න. කතෝලික බෞද්ධ බර්ග හැමදේම එකතු වෙනවා මේක බලලා ඔයගොල්ලෝ හදිදී ඔළුවට ගන්න. මේක අපි කියන්නේ මේක හරි දෙවියෝ වගේ දෙවියෝ වෙච්ච එහෙම නැත්නම් මේක හොඳයි. එහෙම නෙමෙයි. අපි ඒක හොයලා බලමු. අපිට ඕනේ මේක ඇත්තදී මොකක් හරි වැහිලා තියෙනවා නම් එළියට ගන්න බෞද්ධ සංස්කෘතිය වෙන්න පුළුවන් වෙනත් ආගමක් වෙන්න පුළුවන්. ඒක අපිට ගැටලුවක් නැහැ. හැබැයි ඕගොල්ලන්ගේ ප්‍රතිචාරය අනුවමයි අපි දෙවෙනි වැඩසටහන කරන්න දෙන්න වෙන්නේ. මොකද ඕගොල්ලෝ මේක වැරදගත්තොත් අපි පුළුවන් අපිට ශක්තියක් එනවා අපිව දිරිමත් කරන්න. ඉතින් සුරේෂ් මහත්තයා පුරාණ ස්තුතියි මේ සීල ගැටලුත් එක්ක අපිට ඉක්මනට ඒ වගේ තුනක් මාත් උතුමත් ස්තුතියි. අපි නැතම් දෙනවා.